අපි පාඩම් පටන් ගනිමු. අද මම කතා කරන්නේ ඝන ද්‍රව්‍ය වල ප්‍රසාරණය. උදාහරණයක් ලෙස මේ රූපේ දක්වා ඇති පරිදි අපි හිතමු ඝන පදාර්ථයක් තියෙනවා. මේ වස්තුව ඝන පදාර්ථයක්. මෙන්න මේ ඝන පදාර්ථයට අපි බාහිරින් තාප ශක්තිය ප්‍රදානය කරද්දී මේ පදාර්ථයට බාහිරින් තාප ශක්තිය ප්‍රදානය කරනකොට මෙන්න මේ තාප ශක්ති ලැබීම හේතු කොටගෙන මේ ඝන මාධ්‍ය තුල තියෙන කුඩා අංශුන් පදාර්ථමය අංශුන් මධ්‍යක පිහිටුමක් වටා කම්පණය වෙන්න ලක් වෙනවා. මේගොල්ලෝ මධ්‍යක පිහිටුමක් වටා මේ විදිහට කම්පණය වෙමින් කම්පන විස්තර වැඩි කරගන්නවා. මේ විදිහට ඝන පදාර්ථයකට අපි බාහිරින් තාප ශක්තිය දෙනකොට ඒ තාප ශක්තිය ලබා ගන්නා අණු වල අභ්‍යන්තර ශක්ති වැඩිවීමක් සිද්ධ වෙනවා. එහිදී එය කම්පන චාල ශක්තියක් ලෙස තමයි ඒ අංශු වල ගබඩා වීම සිද්ධ වෙන්නේ. මෙතනදී මේ දෙන තාප ශක්තිය හේතුවේ මේ කුඩා අන්වික්ෂය පදාර්ථ කොටස් සචල ඉලෙක්ට්‍රෝන වගේ දේවල් 10 වෙනි බලයකට ආසන්න සංඛ්‍යාතයකින් වේගයෙන් කම්පණය සිද්ධ වෙනවා. මෙන්න මෙලෙස කම්පණය වෙද්දී මේගොල්ලෝ අපි හිතමු මධ්‍ය ලක්ෂයේ සිට මේ අංශුව මේ පැත්තට වන පරිදි කම්පණය වෙනවා. මෙහිදී එක් පසකට සිදු කරන මෙන්න මේ විස්ථාපනය අපි හඳුන්වනවා කම්පන විස්තාරය කියලා. කම්පන විස්තාරය. ඔන්න ඔය විස්තාරයන් සාමාන්‍යයෙන් 10 ඍණ 11 මීටර වගේ පරාසයකට කිට්ටු වෙමින් මේ අංශු දෙපසට සරල අනුවර්තී චලිතයක් සිද්ධ කරනවා. එහිදී කම්පන සංඛ්‍යාතය දල වශයෙන් හර්ට්ස් 10 වෙනි බලයකට කිට්ටු පරාසයක ඒ වගේම කම්පන විස්තාරය අපි A කියලා ගත්තොත් කම්පන විස්තාරය දල වශයෙන් මෙන්න මේවැනි පරාසයකට කිට්ටු වනසේ මේ සචල ඉලෙක්ට්‍රෝන කම්පන වීමකට ලක් වෙනවා. එහිදී මේ අංශු වල කම්පන විස්තාර සුළු වශයෙන් ශක්තිය දෙන්න වැඩිවීමක් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙලෙස ඝන පදාර්ථයකට තාප ශක්තිය දෙද්දී ඒ පදාර්ථමය අංශුන් ඒ මාධ්‍ය තුළු පදාර්ථමය අංශු සරල අනුවර්තී චලිතයක් සිද්ධ කරමින් නැත්නම් අංශු මධ්‍යක පිහිටුමක් කොට දෙපසට දෝලණය වෙමින් වැඩි විස්තාරයන් කරා ළඟා වෙනවා තාප ශක්තිය ලබා දීමට සමාන්තරව. එහි නිසා මෙතනදී සෑම අංශුවක්ම කම්පණය වීම හේතු කොටගෙන එකිනෙකාට සාපේක්ෂව ඈත් වෙන උත්සාහ කරනවා. එකිනෙකාට සාපේක්ෂව අපි හිතමු මෙතන අංශුවකුයි මෙතන අංශුවකුයි තිබ්බොත් මේගොල්ලෝ කම්පණය වෙද්දී කම්පන විස්තාර වැඩි වෙනකොට ටික මේ අංශු දෙක ටිකක් දුරස්ත වෙනවා. මේගොල්ලොන්ගේ කම්පන විස්තාර වැඩි වෙනකොට කලින් පැවති මෙන්න මේ පරතරයට සාපේක්ෂව කලින් මේ දෙන්න හිටියේ මෙවැනි x පරතරයකින් නම් මේ අංශු දෙක y හෙවත් x ට වඩා වැඩි දුරස්ථභාවයක් ලබා ගන්න උත්සාහ කරන මේ විදිහට මේ මාධ්‍ය තුල තියෙන සෑම අංශුවක්ම එකිනෙකාට සාපේක්ෂව ඈත් වීමේ ප්‍රවණතාවයක් පෙන්වු කරනවා. මෙලෙස එකිනෙකට සාපේක්ෂව අංශු ඈත් වීමේ ප්‍රවණතාවයක් පෙන්වීම හේතුවෙන් සමස්ත වස්තුවේ පරිමා වැඩිවීමක් සුළු වශයෙන් අපට නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙතනදී තාප ශක්තිය ලබා දෙද්දී එහි පරිමා වෙනස් වෙනව නම් සහ මූලික හැඩය වෙනස් වෙන්නේ නැත්නම් දැන් මේක ඝනකයක් නම් රත් කරද්දී පරිමා වැඩි වෙන්න පුළුවන්. හැබැයි එයා තව දුරටත් ඝනකයක්සේ පවතින්න ඕන. ඒ විදිහට මූලික හැඩය වෙනස් නොවනසේ එම වස්තුව තාප ශක්තිය ලබා දීමේදී පරිමා වැඩි කර ගන්නවා නම් ප්‍රමාණයේ වෙනසක් ඇති කර ගන්නවා නම් අපි ඒක හඳුන්වනවා නිදහස් ප්‍රසාරණයක් කියලා. නිදහස් ප්‍රසාරණය. නිදහස් ප්‍රසාරණයකදී මතක තියාගන්න මූලික හැඩය වෙනස් වෙන්න බෑ.
විලේනයක් වගේ දෙයක් වෙන්න බෑ. අපි මෙතන කතා කරන්නේ ඝන නම් ඒ ඝන අවස්ථාවේ පැවතීමින් හැඩෙහි වෙනසක් සිදු නොවි පරිමා වැඩි කර ගැනීමක් ගැන. එවැනි ප්‍රසාරණ අපි හඳුන්වන්නේ නිදහස් ප්‍රසාරණයන් කියලා. නිදහස් ප්‍රසාරණයන්. තාප ශක්තිය දෙනකොට ඒ ශක්ති ලබා ගන්නා අංශුවල චාලක ශක්තියින් වැඩි වෙලා ඒගොල්ලෝ කම්පන විස්තාර එකිනෙකට වැඩි කරගන්නකොට ඒ අණු අතර මධ්‍යක පරතරය ක්‍රමයෙන් වැඩි කරගන්න උත්සාහ කරනවා. ස්ථායි බව ලබා ගන්න. එහි ප්‍රතිඵලයක් ලෙස ඒ සෑම අංශුවක්ම එකිනෙකට සාපේක්ෂව එකිනෙකාට සාපේක්ෂව දුරස්ත වෙමින් සෑම මිනුමක්ම සෑම දිශාවක් ඔස්සේ වූ රේඛීය මිනුමක් නැත්නම් සෑම දිශාවක් ඔස්සේම දිගපළල උස සියල්ල වැඩිවීමකට ලක් වෙනවා. එහිදී මූලික හැඩය වෙනස් නොවි මේ සිදුවේ නම් එය නිදහස් ප්‍රසාරණයක් ලෙස අපි හඳුන්වන්නේ. නිදහස් ප්‍රසාරණයක්. එලෙස නිදහස් ප්‍රසාරණයකදී පැහැදිලිව දිග වැඩිවීමක් සිද්ධ වෙනවා නම් දැන් මේ ගණකය ගත්තොත් පුතා අපට පේනවා මෙන්න මේ විදිහට දිගක් තියෙනවා. රත් කරලි සුළු වශයෙන් ඔය දිග අපි හිතමු මුලදී L නම් සුළු වශයෙන් L dash දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ මෙන්න මේ පාදයේ උස L dash නම් රත් කරනකොට සුළු වශයෙන් දිග වැඩි වෙන්න පුළුවන්. මෙලෙස තාප ශක්තිය ලබා දීමේදී මූලික හැඩෙහි වෙනසක් සිදු නොවි අපට දකින්න පුළුවන් එහි දිග වැඩි වීම. මේ අපි හඳුන්වන රේඛීය ප්‍රසාරණයක්. ඒක රේඛීය වශයෙන් නිරූපණය වීමක්. ඒ වගේම ඔබට මෙහි මුහුණත් වර්ගඵලයක් හඳුනා ගන්න පුළුවන් නම් ඒ මුහුණත් වර්ගඵලය උෂ්ණත්ව වැඩි කරද්දී වැඩි වෙනවා. ඒක අපි හඳුනන ශ්‍රේෂ්ඨ ප්‍රසාරණයක් කියලා. ඒ වගේ ඔබට පරිමාවක් හඳුනාගත හැකි නම් සහ උෂ්ණත්ව වැඩි කරද්දී එම පරිමා වෙනස් වීම අපි කතා කරනවා පරිමා ප්‍රසාරණය යටතේ. ඒ අනුව අපි දිගෙහි වැඩිවීමක් රේඛීය ප්‍රසාරණය යටතේ වර්ගඵල ප්‍රසාරණ හෝ වැඩිවීම වර්ගඵල ප්‍රසාරණ යටතේ පරිමා වැඩිවීම පරිමා ප්‍රසාරණ යටතේ වෙන වෙනම කොටස් වශයෙන් බෙදා වෙන්කොට අධ්‍යයනය කරනවා ඝන ද්‍රව්‍යයන් සඳහා. මෙතනදී මෙම කොටසෙන් මම අවධානය යොමු කරන්නේ ඝන පදාර්ථයක උෂ්ණත්ව වැඩි කිරීමේදී සිදුවන දිග වර්ගඵලය සහ පරිමා කියන ගුණවල වෙනස් වීම. මාතෘකාව ලියන්න ඝන ප්‍රසාරණය. ඝන ප්‍රසාරණය පොඩ්ඩක් මේ රූපය අඳගන්න. ඝන ප්‍රසාරණය. අපි පහුගිය සති තුනේ උෂ්ණත්වමාන කතා කරලා ඉවර කරා. අද පටන් ගන්නේ ප්‍රසාරණය කොටස. ඒක අද අවධානය යොමු කරන ඇත්ත වශයෙන්ම ඝන පදාර්ථවල ප්‍රසාරණය. ඝන පදාර්ථවල ප්‍රසාරණය. ලියා ගන්න ඝන ද්‍රව්‍යයන් රත් කරන විට එහි මූලික හැඩය වෙනස් නොවි එහි මූලික හැඩය වෙනස් නොවි ප්‍රමාණෙහි වැඩිවීමක් සිදුවන බව නිරීක්ෂණය කළ හැකි අතර මූලික හැඩෙහි වෙනසක් සිදු නොවි මූලික හැඩයේ වෙනසක් සිදු නොවි
ප්‍රමාණය වැඩිවීම ප්‍රමාණය වැඩිවීම ප්‍රමාණය වැඩිවීම නිදහස් ප්‍රසාර ලෙස හැඳින්වේ. නිදහස් ප්‍රසාරණ ලෙස හැඳින්වේ. නිදහස් ප්‍රසාරණය. ඝනද්‍රව්‍යවල අණු අනෙක් අණු සමග පවතින අන්තර් විද්‍යුත් බලවලට යටත්ව අන්තර් අණුක විද්‍යුත් බලවලට යටත්ව හර්ට්ස් 10 වෙනි බලයක පමණ කම්පන සංඛ්‍යාතයකින් යුතුව 10⁻11 මීටර වැනි 10⁻11 වෙනි බලයක් ඍණ මීටර වැනි කුඩා කම්පන විස්තාරයක් සහිතව ආවර්තීය චලිතයන් සිදු කරයි. ආවර්තීය චලිතයන් සිදු කරයි. බාහිරින් ශක්ති සැපයීමේදී මෙම විස්තාරයන් තවත් වැඩි වෙමින් අණු අතර මධ්‍යක පරතරය ක්‍රමයෙන් වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස එකී වස්තුවේ සෑම දිශාවකටම පවතින රේඛීය මිනුම් වැඩි වී වස්තුවේ ප්‍රමාණයේ වැඩිවීමක් සිදුවේ. මෙවැනි වස්තුවක එක් දිශාවකට රේඛීය මිනුමේ සිදුවන ප්‍රසාරණය රේඛීය ප්‍රසාරණය ලෙසත් එකිනෙකට ලම්බක දිශා දෙකකට රේඛීය මිනුම් වල සිදුවන ප්‍රසාරණය
ක්ෂේත්‍රඵල ප්‍රසාරණය යටතේ එකිනෙකට ලම්බක දිශා තුනකට එකිනෙකට ලම්බක දිශා තුනකට ඇතිවන රේඛීය මිනුම් වල ප්‍රසාරණය යටතේ පරිමා ප්‍රසාරණයත් හැඳින්වේ. මාතෘකාව ලියන්න රේඛීය ප්‍රසාරණය. අපි මුලින්ම අපි අවධානය යොමු කරමු රේඛීය වශයෙන් සිදුවන ප්‍රසාරණයන් සඳහා. රේඛීය ප්‍රසාරණය. මුලින්ම අවධානය යොමු කරමු රේඛීය ප්‍රසාරණයට. රේඛීය ප්‍රසාරණය. අපි හිතමු පුතා කිසියම් වස්තුවක් තියෙනවා මේ වගේ දණ්ඩක්. මෙන්න මේ දණ්ඩෙහි අපි උෂ්ණත්වය වැඩි කරන අපි හිතමු එහි දිග සුළු වශයෙන් වෙනස් වුණා කියලා. උදාහරණයක් විදියට පළමු අවස්ථාවේ මෙම දණ්ඩේ දිග මම L1 ලෙසත් පද්ධතියේ උෂ්ණත්වය තමයි දණ්ඩ සමාකාරව මම උෂ්ණත්වය සෙල්සියස් තීටාගෙන් ඉහළ නංවනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අපි හිතමු මේ දණ්ඩේ දිග L2 බවට පත් වුණා. මේ සඳහා භාවිත කරන මේ දණ්ඩේ දිග රත් කිරීම හේතුවෙන් L2 වුණා. මුලදී මේක L1 දිගක් අවසානයේ රත් කිරීම හේතුවෙන් එය L2 දක්වා පත් වුණා නම් මෙම රත් කිරීම මම සිදු කිරීමට සමාන්තරව දිග වැඩිවීම දිහා බැලුවම පේනවා මට උෂ්ණත්වය වැඩි කරද්දී එම උෂ්ණත්ව වෙනසට සමානුපාතිකව දිග වැඩිවීමක් නිරීක්ෂණය වෙනවා. බොහොමයක් ද්‍රව්‍යවල. ඒ හේතුවෙන් මම මෙන්න මේ වගේ තර්කයක් ලියනවා. ඒ තමයි සෙල්සියස් තීටාගෙන් උෂ්ණත්වය ඉහළ නැංවූ විට දිගේ සිදුවන වැඩිවීම ලියන්න පුළුවන්. L2 ඍණ L1 විදිහට. මෙතනදී උෂ්ණත්වය වැඩි කරද්දී දිග රේඛීය වැඩි වෙන බව පේච්ච නිසා සෙල්සියස් 1ක උෂ්ණත්ව වැඩිවීමක් සඳහා දිගේ සිදුවන වැඩිවීම මට ලියන්න පුළුවන් L2 ඍණ L1 කියන දිග අපි බෙදමු පුතා වැඩි කරපු උෂ්ණත්ව ප්‍රමාණය තීටාගෙන්. මේකෙන් අපි කියන්නේ සෙල්සියස් 1ක වැඩිවීමක් සඳහා දිගේ සිදු වැඩිවීම. අපි මේ සඳහා කොපර් දණ්ඩක් නම් යොදාගත්තා. මෙන්න මේ කියන L2 ඍණ L1 බෙදීම තීටා කියන පදය නැවත L1 ගෙන් බෙදුවම ලස්සන හැසිරීමක් පේනවා. ඒ තමයි වාණය සඳහා ඔබ කවර දිගින් දඬු යොදාගෙන මේක කරලා බැලුවත් මේ අනුපාතයේ නියතයක් බව පේනවා. මෙන්න මේක අපි හඳුන්වනවා මේ දණ්ඩේ රේඛීය ප්‍රසාරණතාව. රේඛීය ප්‍රසාරණතාව කියලා. රේඛීය ප්‍රසාරණතාව. මේක නියතයක්. ඒ නියතය වාණයේ දඬු අපි 100ක් හැදුවොත් දිග වෙනස් වන පරිදි ඒ 100 උෂ්ණත්වය වැඩි කරලා සෙල්සියස් 1ක වැඩිවීමට අනුරූප දිගෙහි වෙනස මුල් දිගෙන් බෙදුවොත් L1 කියන්නේ මුල් දිග. මේ L1 කියන්නේ පුතා ආරම්භක දිග. මුල් දිගෙන් බෙදුවොත් ඔතන එන්නේ අපට දිගේ බාහික වැඩිවීමක්. මෙන්න මේ සෙල්සියස් 1ක උෂ්ණත්ව වැඩිවීම සඳහා දිගේ සිදුවන බාහික වැඩිවීම ද්‍රව්‍යයට ආවේනික නීතියක් බව පේනවා. ද්‍රව්‍යයට ආවේනික කොපර් ගත්තොත් කොපර් වලට ආවේනික නියතයක් බව පේනවා. ඒ අනුව මේ නියතය මම ඇල්ෆා කියලා ගත්තොත් ලියන්න පුළුවන් අපට ඇල්ෆා සමානයි L2 ඍණ L1 බෙදීම L1 තීටා වෙනවා. හරස් වැඩි කරොත් L2 ඍණ L1 සමානයි L1 ඇල්ෆා තීටා
මෙන්න මේ පදය ඕනනම් කෙනෙකුට ලියන්න පුළුවන් දිගේ වැඩිවීම කියලා. ඩෙල්ටා L නම් ලියන්න පුළුවන් ඩෙල්ටා L හේවත් දිගේ වැඩිවීම සමානයි L1 ඇල්ෆා තීටා කියලා එක සමීකරණයක් කලෙලි බසන්න පුළුවන්. වැදගත් සමීකරණයක්. ඒ වගේම මේ L1 මෙහෙට ගෙනිච්චොත් අනිත් පැත්තට ගෙනිච්චොත් L1 අපිට ලියන්න පුළුවන් L2 සමානයි L1 ධන L1 ඇල්ෆා තීටා මේක තව ටිකක් සුළු කරගත්තොත් L2 සමානයි L1 වර 1 ධන ඇල්ෆා තීටා කියලා අපට සම්බන්ධයක් ගන්න පුළුවන්. මෙන්න මේකෙන් අපට පේනවා උෂ්ණත්ව වැඩි කරද්දී එම උෂ්ණත්ව වැඩි කිරීමේදී උෂ්ණත්ව වෙනස සමග අලුත් දිග සඳහා සම්බන්ධයක්. L1 කියන්නේ ආරම්භක දිග නම් සෙල්සියස් තීටාගෙන් දණ්ඩේ උෂ්ණත්වය සමාකාරව වැඩි කරනු ලැබුවොත් අලුත් දිග L2 සඳහා සම්බන්ධයක් තමයි මේ ප්‍රකාශනයෙන් පෙන්වුම් කරන්නේ. මෙහි ඇල්ෆා මතක තියාගන්න ද්‍රව්‍යයට ආවේනික නියතයක්. වාහනේ ගත්තොත් වාහනේ වලට ආවේනික නියතයක්. පිත්තල ගත්තොත් පිත්තල වලට ආවේනික අගයක්. එලෙස ඇල්ෆා යනු ද්‍රව්‍යයට ආවේනික නියතයක්. එයා අපි හඳුන්වන්නේ රේඛීය ප්‍රසාරණතාව කියලා. රේඛීය ප්‍රසාරණතාව. සාමාන්‍ය මේක 10 ඍණ 4 වෙනි බලය 10 ඍණ 5 වෙනි බලය වගේ පුංචි පරාසයක පවතින අගයක්. මේ ඇල්ෆා සමහර විට සමහර ද්‍රව්‍ය වලට මෙවැනි ඉතා අංශු මාත්‍ර අගයක්. ඒ නිසා යකඩ දණ්ඩක් රත් කරත් නොපෙනෙන තරම් මේ දිගේ වැඩිම හේතුව මේ ඇල්ෆා ඉතා පුංචි අගයක්. ඉතාමත් පුංචි අගයක්. මේ විදිහට අපට රත් කරද්දී දණ්ඩක දිගෙහි වෙනස් වීම අතර සම්බන්ධතාවයක් විඋත්පන්න කරන්න පුළුවන් තීටා මගින් උෂ්ණත්ව වැඩිවීම. මෙහි තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස නිරූපණය කරන්නේ. ඒ වගේම L1 කියන්නේ මුල් දිග, L2 කියන්නේ රත් කිරීමෙන් පසු දණ්ඩපත් වූ අලුත් දිග. අපි නෝට් එකක් ලියාගමු. අපේ මේ මාතෘකාව දැන් කතා කරමින් පවතින්නේ රේඛීය ප්‍රසාරණය. මාතෘකාලියන් රේඛීය ප්‍රසාරණය පොඩ් නෝට් එක ලියා ගන්න. දිග පැහැදිලි ජ්‍යාමිතික මිනුමක් නම් දිග පැහැදිලි ජ්‍යාමිතික මිනුමක් නම් දිග පැහැදිලි ජ්‍යාමිතික මිනුමක් නම් උෂ්ණත්ව වැඩි කිරීමේදී දිගෙහි සිදුවන වෙනස් වීම රේඛීය ප්‍රසාරණය යටතේ අධ්‍යයනය කෙරේ. රේඛීය ප්‍රසාරණය යටතේ අධ්‍යයනය කෙරේ. රේඛීය ප්‍රසාරණය යටතේ අධ්‍යයනය කෙරේ. අලුත් ලියා ගන්න L1 දිගැති දණ්ඩක් සමාකාරව එහි උෂ්ණත්වය සෙල්සියස් තීටාගෙන් ඉහළ නැන්වීමේදී එහි දිග L2 දක්වා වැඩි වූයේ නම් එම උෂ්ණත්ව වැඩි කිරීමේදී
ඊට සමාන්තරව දිග වැඩි වන බව නිරීක්ෂණය කළ හැක. ඊට සමාන්තරව දිග වැඩි වන බව නිරීක්ෂණය කළ හැක. නිරීක්ෂණය කළ හැක. මෙහිදී සෙල්සියස් එකක උෂ්ණත්ව වැඩිවීමක් සඳහා දිගෙහි සිදුවන භාගික වැඩිවීම නිරීක්ෂණය කිරීමේදී දිගෙහි සිදුවන භාගික වැඩිවීම නිරීක්ෂණය කිරීමේදී එම අනුපාතය ද්‍රව්‍යයට ආවේනික නියතයක් වන බව පෙනේ. ද්‍රව්‍යයට ආවේනික නියතයක් වන බව පෙනේ. ද්‍රව්‍යයට ආවේනික නියතයක් වන බව පෙනේ. මෙය එම දණ්ඩ සාදා ඇති ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරතාව ලෙස හැඳින්වේ. රේඛීය ප්‍රසාරතාව ලෙස හැඳින්වේ. ද්‍රව්‍යයට ආවේනික මෙම සංගුණකයේ භාවිතයෙන් පහත සම්බන්ධතා ව්‍යුත්පන්න කළ හැක. පහත සම්බන්ධතා ව්‍යුත්පන්න කළ හැක. උදා මේට ලියා ගන්න පහත සම්බන්ධතා ව්‍යුත්පන්න කළ හැක. ඉක්මනට මේට ලියා ගන්න පහත සම්බන්ධතා ව්‍යුත්පන්න කළ හැක. මුලින්ම ওই දඬු දෙක ඇඳලා දිගවල ටික මාක් කරලා ඊට පස්සේ පිළිවෙලට පහළට ඔය ටික ලියා ගන්න. මෙන්න මේ පදේ අපි හඳුන්වනවා සෙල්සියස් 1ක උෂ්ණත්ව වැඩිවීම සඳහා දිගේ සිදුවන භාගික වැඩිවීම. මේ ඉර උඩ තියෙන්නේ සෙල්සියස් 1ක උෂ්ණත්ව වැඩිවීමකට සිදු වූ දිගෙහි වෙනස. ඒක නැවත ආරම්භක දිගෙන් බෙදුවම දිගෙහි සිදුවන භාගික වෙනස හොයාගන්න පුළුවන්. දිගෙහි සිදු භාගික වෙනස හොයාගන්න පුළුවන්. ඒ වෙනස් වීම නැවත මුල් දිගෙන් බෙදලා යම්කිසි වෙනසක් මුල් අගයට අනුපාතය අපි හඳුන්වන්නේ භාගික වෙනසක් කියලා. යම්කිසි වෙනසක් එය මුල් අගයට සාපේක්ෂව ප්‍රකාශපත් කරොත් අපි ඒක හඳුන්වනවා භාගික වෙනසක්. භාගික වෙනස් වීමක් කියලා. භාගික වෙනසක්. මේක ලියා ගන්න. හැමෝම මහන්සිලා මේ පාඩම අල්ල ගන්න ඕන. හැමෝම උසස් පෙළ හොඳට පාස් වෙන්න ඕන. දෙමව්පියන්ට බරක් නොවෙන්න ඕන. කොහොම හරි කරලා ඒ තුනක් දාලා ඉදිරියට යන්න ඕන අපේ අනාගතේ වහගෙන. ඒක දුක් කම්පට් වලින් අවම සපවත්යක් කරගන්න උත්සාහ කරන්න. මෙතන ඇල්ෆාගේ ඒක දිහා බලුවොත් ඔයාලට ගෙස් කරන්න පුළුවන්. එක දන ඇල්ෆා තීටා ගන්න නිසා එකට ඇල්ෆා තීටා එකතු කරන හින්දා ඇල්ෆා වරක් තීටාට ඒකයක් නැති වෙන්න ඕන. ඇල්ෆා වරක් තීටාට ඒකයක් නැති වෙන්නම් ඇල්ෆා වරක් තීටට අපිට දාන්න පුළුවන් සෙල්සියස් අංශකයට. සෙල්සියස් දාන්න පුළුවන්. සෙල්සියස් දැම්මොත්
ඒකයක් නැති වෙන්නම් ඇල්ෆාට එනවා හරස් වැඩි කරොත් මේක ඉරයට ආවොත් සෙල්සියස් අංශකයට ඒකකයේ. ඕ තීටා කෙල්වින් වලින් දැම්මොත් ඇල්ෆාගේ ඒකකයේ කෙල්විනටත් පාවිච්චි කරන්න පුළුවන්. ඇල්ෆාගේ තීටායි ගුණිතය මාන රහිත වෙනවා. ඇල්ෆාට සෙල්සියස් තීටට සෙල්සියස් දැම්මොත් තීටට සෙල්සියස් දැම්මොත් ඇල්ෆා සෙල්සියස් අංශකයට වෙනවා. තීටට කෙල්වින් දැම්මොත් ඇල්ෆා කෙල්විනයට වෙනවා. ඒ නිසා ඔබ ඇල්ෆා සඳහා සෙල්සියස් අංශකයට වලින් ඒකේ දුන්නත් කෙල්විනට දුන්නත් ගැටලුවක් නැහැ. මේ සමීකරණ තුනම වැදගත්. අවස්ථානුරූපීව සුදුසු සමීකරණ පාවිච්චි කරන්න. සුදුසු සමීකරණ පාවිච්චි කරන්න. මම මේක ඇත්තටම ගණන් හදන වැඩ ටික මා සඳහන් කළ පරිදි ඔය දවසේ කරනවා. අද තීර ටික අහව කරනවා නෝට් හදාගන්න. අපේ දාට වැඩ ටික කරමු. ගණන් ටික හදමු. ලබන මාසේ පළවෙනි පොය දවසේ ප්ලෑන් කරන් ඉන්නේ. ඒ දක්වා කරපු ටිකේ ගණන් ටික හදන්න. ලියා ගන්න. ඉහත ඇල්ෆා ද්‍රව්‍යයට ආවේනික නියතයක් වන අතර සෙල්සියස් අංශක 1ක උෂ්ණත්ව වැඩිවීමක් සඳහා සෙල්සියස් අංශක 1ක උෂ්ණත්ව වැඩිවීමක් සඳහා දිගෙහි සිදුවන භාගික වැඩිවීමට සාර්ථකයි. දිගෙහි සිදුවන භාගික වැඩිවීමට සාර්ථකයි. ඔය ඇල්ෆා ගියන් ගත්තොත් මම අර කලින් කිව්වාගේ පුංචි අගයන් හරි පොඩි අගයන් 10 ඍණ බල තියෙන උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම ඊයම් ගත්තොත් ඊයම් සඳහා ගත්තොත් ඔය ඇල්ෆාගය පවතින්නේ 29 වැඩි කිරීම 10 ඍණ 6 වෙනි බලයක්. ඇලුමිනියම් ගත්තොත් ඔය ඇල්ෆා පවතින්නේ 25 වැඩි කිරීම 10 ඍණ 6 වෙනි බලයක්. ඒ වගේම වාණය ගත්තොත් වාණය සඳහා 12 වැඩි කිරීම 10 ඍණ 6 වෙනි බලයක්. මේ වගේ 10 ඍණ 6 වෙනි බල 10 ඍණ 5 වෙනි බල වගේ පරාසයක තමයි ඔය රේඛීය ප්‍රසාරතා පවතින්නේ. රේඛීය ප්‍රසාරතා පවතින්නේ. අපි ඊළඟට අපේ අවධානය යොමු කරමු රේඛීය ප්‍රසාරණයේ යෙදී සහ බලපෑම් පිළිබඳ. රේඛීය ප්‍රසාරණයේ යෙදීම සහ බලපෑම් පිළිබඳ. උදාහරණයක් විදිහට අපි අවලම්බයක් ගත්තොත්
මෙන්න මේ අවලම්බය පැද්දෙන සැරසුවොත් එහි ආවර්තකාල t හැසිරෙන 2යි වර්ගමූල l බෙදීම g පිළිපදින්න. ඔය l අපි සලකනවා ගැටගහපු ස්ථානයේ සිට අවලම්බ ගෝලයට අවලම්බයේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන දුර විදියට. මේ සිම්පල් l. g කියන්නේ ගුරුත්ව ත්වරණය. ඒවත් ඒකී ස්කන්ධයක් මත බලය. ඒක පස්සේ බලමු අපි. මේ අවලම්බ ගෝලයේ තන්තුව මගින් යොදන ඒකී ස්කන්ධයක් මත වූ බලය තමයි g අපි ලේසියට ගුරුත්ව ත්වරණය කියලා පාවිච්චි කරනවා දැනට. එහෙම කමන්නේ පාවිච්චි කරමු. පස්සේ බලමු මේක. මෙන්න මෙතනදී මම ඔය සකස් කරගත්ත අවලම්බය පැද්දීමට ලක් කරොත් එය පැද්දීම අරඹු පිහිටුමේ සිට මේ විදිහට මේ පැත්තට ගිහිලා නැවත මෙහෙට ඇවිල්ලා නැවත මේ මුල් පිහිටුමට එන්න ගතවන කාලය පුතා අපි හඳුන්වන්නේ ආවර්ත කාලය කියලා. ඔන්නේ ආවර්තේවත් පූර්ණ දෝලනයක් සඳහා ගතවන කාලය තමයි මේ සමීකරණය පෙන්වන්න කරන්නේ. එය තීරණය කරනවා ගුරුත්ව ත්වරණය වගේ මේ අවලම්බයේ දිග. මෙතනදී ඔයා ඒ අවලම්බයේ ටිකක් උෂ්ණත්ව වැඩි පරිසරයකට ගෙනිච්චොත් එහි ප්‍රතිඵලයක් ලෙස අවලම්බයේ දිග වෙනස් වෙන්න පුළුවන්. කලින් දිග L නම් දැන් අලුත් දිග වෙනස් අගයක් බවට පත් වෙන්න පුළුවන්. L dash අගයක්. මෙතන උෂ්ණත්වයට සාපේක්ෂව මේ පද්ධතියේ උෂ්ණත්වය සෙල්සියස් තීටාගෙන් ඉහළ ගියා නම් අපිට අලුත් දිග L dash ලියන්න පුළුවන් L වරක් 1 ධන ඇල්ෆා තීටාගේ. ඕකෙන් පේනවා L වෙනස් වෙච්ච බව. දෙවෙනි අවලම්බයේ ආවර්ත කාලය T dash කියලා ගත්තොත් ඒක ලියන්න පුළුවන් 2යි වර්ගමූල L dash බෙදීම G. ඔතනින් අපි ඊට පස්සේ ආදේශ කරොත් L මේකම ලියන්න පුළුවන් 2යි වර්ගමූල L dash ලියන්න පුළුවන් L වරක් 1 ධන ඇල්ෆා තීටා බෙදීම G. ඕකම හදාගත්තොත් 2යි වර්ගමූල L බෙදීම G වරක් 1 ධන ඇල්ෆා තීටාගේ භාගයවෙනි බලය. මෙන්න මේ පදයේ t නිසා අපට වෙනවා t dash සමානයි t වරක් 1 ධන ඇල්ෆා තීටාගේ භාගයවෙනි බලය. ඕකෙන් පේනවා දැන් t dash අසමානයි මුලින් පැවති පූර්ණ දෝලනයක් සඳහා ගතවන කාලය වන කැපිටල් t ට. ඒ නිසා රේඛීය ප්‍රසාරණ හේතුවෙන් උෂ්ණත්ව අඩු වැඩි වීම වලදී අවලම්බ ඔරලෝසු වල මේ පැද්දුම් කාලය වෙනස් වීම යටතේ ඔරලෝසුවේ කාලමැනීම දෝෂසහගත වෙනවා. මේක අපි හඳුනන අවලම්බයක් කියලා. අවලම්බය. මේ අවලම්බයේ දිග වෙනස් වීම හේතුවෙන් එහි මනින කාලය පැද්දුමක් සඳහා ගතවන කාලය දෝෂසහගත වීමක් දකින්න පුළුවන්. මාතෘකාවක් ලියන්න රේඛීය ප්‍රසාරණතා යෙදීම් සහ බලපෑම් කියලා ඔය කියලා ලියා ගන්න.
ලියා ගන්න. වෙලා මදි නම් පස්සේ මේ වීඩියෝ අරගෙන අඩුපාඩු හදා ගන්න. කිසියම් උෂ්ණත්වයක ක්‍රමාංකනය කරන ලැබූ අවලම්බයක් වෙනත් උෂ්ණත්ව තත්වයක් යටතේ භාවිත කිරීමේදී උෂ්ණත්ව වෙනස් වීම හේතු කොටගෙන ප්‍රසාරණයට ලක්වීම හේතුවෙන් පූර්ණ දෝලනයක් සඳහා ගතවන කාලය වෙනස් වීම යටතේ එම අවලම්බ ඔරලෝසුවෙහි කාල මිනුම් දෝෂ සහගත වන බව පෙනේ. මෙතන අපිට පේනවා කලින් දිගට වඩා අලුත් දිග වෙනස්. පූර්ණ දෝලනයක් සඳහා ගත වන කාලයට ඔය දිග L වැදගත්. L වෙනස් වෙනවා කියන්නේ T වෙනස් වන බව. ඊළඟට බලමු මිනුම් උපකරණ තුල සිදුවන දෝෂ. මිනුම් උපකරණ වලත් එවැනිම දෝෂ ඇති වෙන්න පුළුවන්. අපි හිතමු උදාහරණයක් විදිහට මීටර රූලක් මම නිෂ්පාදනය කරනවා. ඒ මීටර රූල මම නිෂ්පාදනය කරන්නේ කිසියම් සම්මත උෂ්ණත්වයට සාපේක්ෂව සෙල්සියස් 20 උෂ්ණත්වයේ මම මේක නිෂ්පාදනය කරනවා. මෙතනදී මෙයා හරියටම මීටරයක දිගක් පෙන්වුම් කරනවා. සත්‍ය වශයෙන්ම මේ දිග මීටරයක් වනසේ මම සෙල්සියස් 20 දී ක්‍රමාංකනය කරනවා. මේ දිග නිසකව මීටර 100යි. මෙහෙම හදපු මීටර කෝදුව මම වෙනත් රටකට ගෙනහිල්ලා වෙනස් උෂ්ණත්වයක භාවිතා කරනවා. එහිදී රට ටිකක් උණුසුම් රටක් නම් නිෂ්පාදනය කර උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක මීටර කෝදුව පවතින්න පුළුවන්. අපි හිතමු මේ පරිසරය දා ගිනි යවුවයි සෙල්සියස් ඩුබයි වගේ ඉහළ උෂ්ණත්ව වැඩි රටක්. සෙල්සියස් 40 කට පත් වෙච්ච අවස්ථාව මහදවල්. මෙන්න මේ වෙලාවේදී ඔබගේ මේ කෝඩුව මෙතන ගත්තොත් 0.1 2 3ම ක්‍රමාංකන මෙතන 30 මිලිමීටර සෙන්ටිමීටර 100. මෙතනත් ඒ විදිහටමයි බිඳුවේ සිට සෙන්ටිමීටර 100 දක්වා සටහන් ලදුන. හැබැයි මෙතන තමයි සත්‍ය වශයෙන් මීටරයක් තියෙන්නේ. මෙතන මීටරයක්සේ පෙන්වනවා. හැබැයි එය මීටරයට වඩා වැඩි දිගක් පෙන්වන්නේ මීටරයක්සේ. ඒ වගේම ඔය කෝදුව අපි සීත රටකට ගෙනහිල්ලා අඩු උෂ්ණත්වයක් යටතේ දිගමැනීමක් සිදු කරනවා. එතනදී රට පැවතියේ සෙල්සියස් 0 උෂ්ණත්වය. මේ තියෙන්නේ ක්‍රමාංකිත උෂ්ණත්වය. ඔය ක්‍රමාංකිත උෂ්ණත්වය යටතේ මයින්කොට තමයි හරියට මගෙන් නිවැරදි මිනුම් දෙන්නේ. මෙම උෂ්ණත්වය තමයි නිවැරදි පාඨාංග දෙන්නේ. එයා මේ උෂ්ණත්වයට හෝ මේ උෂ්ණත්වයට ගියොත් පෙන්වන්නේ දෝෂ සහගත දිගක්. දෝෂ සහගතයි. මෙතන දෝෂ සහගතයි. හේතුව එය මීටරක්සේ තිබ්බට මෙතන 0යි මෙතන 100 කියලා ගහලා තිබ්බට සෙන්ටිමීටර්ස් මෙමගින් පෙන්වන්නේ මීටරට අඩු දිගක්. නිරීක්ෂණය කරොත් පෙනී යන්න ඕන මේ දිගවල් වල පොඩි දෝෂයක් තියෙනවා.
නේද? error එකක් තියෙනවා. මෙතන ගත්තොත් පේනවා gap එකක්. ඒ අනුව මෙතන පැහැදිලිව පේනවා පොඩි දිගෙහි අඩුවීමක්. මෙතන පේනවා දිගෙහි වැඩිවීමක්. ඒ නිසා ඔබ කිසියම් උෂ්ණත්වයකදී මේ මීටර කෝදුව නිෂ්පාදනය කොට ක්‍රමාංකනය කරා නම් පරිමාණයෙහි සටහන් කරා නම් අන්නේ සටහන් කරන මොහොතේ ඒ කෝදුව පවතින උෂ්ණත්වයේදී විතරයි එය නිවැරදිව මිනුම් දෙන්නේ. ඊට ඉහළ හෝ ඊට පහළ උෂ්ණත්වයක මෙම මීටර කෝදුව මෙන්න මේ පළවන තත්ත්වයටතේ හෝ මේ දෙවන තත්ත්වයටතේ හෝ භාවිත කරනකොට එය මීටරයක් වශයෙන් සත්‍ය වශයෙන්ම නොපැවතුනත් කෝදුවේ එය මීටරක්සේ සටහන්ව පිටපත්ව තියෙන නිසා එමගින් ලබා ගන්නා මිනුම් දෝෂාගතයි. එම දෘශ්‍ය මිනුම් දෝෂාගතයි. එය සත්‍ය දිග නොවේ දෘශ්‍ය මිනුමක් පෙන්වුම් කරන්නේ. මෙන්න මෙවැනි අවස්ථාවක ඔබ සෙල්සියස් 20 දිමැන්නොත් තමයි සත්‍ය පාඨාංකය එන්නේ. ඔබ සෙල්සියස් 20 නොවන වෙනස් උෂ්ණත්වයකදී මෙමගින් දිග මැන්නොත් එහි සත්‍ය දිග හොයන සමීකරණයක් තියෙනවා. සත්‍ය දිග හොයාගන්නේ මේ විදිහට ඔබ දෝෂ සහගත නැත්නම් වෙනස් උෂ්ණත්වයේ තියෙන කෝදුවෙන් මැනගන්න ඒ අදාළ දිග. ඒක අපි හඳුන්වනවා දෘශ්‍ය පාඨාංකය. දෘශ්‍ය පාඨාංකය. ඕක ගුණ කරන්න එක ධන ඇල්ෆා තීටාගෙන්. ඇල්ෆා කියන්නේ මේ මීටර කෝදුව සාදාය ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරතාව. කෝදුව සාදා ඇති ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරතාව. රේඛීය ප්‍රසාරණතාව. තීට කියන්නේ පුතා ක්‍රමාංකිත උෂ්ණත්වයට වඩා භාවිත කළ වැඩි වූ උෂ්ණත්වය. වැඩි වූ උෂ්ණත්වය. මෙතනදී ඔබ 20 ක්‍රමාංකනය කරලා 40 පාවිච්චි කරොත් වැඩිවීම ධන 20යි. වැඩිවීමට අර්ධයක් මෙතන. ඔබ 20 ක්‍රමාංකනය කරලා බිඳුවේ එය භාවිත කළොත් වැඩිවීමක් නෙවෙයි අඩුවීමක්. එතකොට ඒ වෙනස ඍණාංගයක්සේ ආදේශ කරන්න ඕන. වැඩි වුණොත් පමණක් ධන උත්තරය ආදේශ කරන්න මතක තියාගන්න. ඔබ සෙල්සියස් බිඳුවේදී මේ භාවිත කරා නම් තීටට දාන්න ඕන ක්‍රමාංකනය කරේ 20 නේ පුතා. 20 ක්‍රමාංකනය කරපලා බිඳුවේ පාවිච්චි කරනවා කියන්නේ සෙල්සියස් 20ක අඩුවීමක්. අඩු වූ බව පෙන්නන ඍණ 20 ආදේශ කරන්න ඕන. ඔබ 40 දී භාවිත කරා නම් මතක තියාගන්න එය උෂ්ණත්ව වැඩි තත්වයක් යටතේ පාවිච්චි වන නිසා වැඩි වූ උෂ්ණත්වය 20යි කියලා ආදේශ කළ යුතුයි. සෙල්සියස් බිඳුවේ මෙය භාවිත කොට දිග මැන්න නම් ඒ දෘශ්‍ය අගයන් යොදාගෙන සත්‍ය දිග හොයද්දී අඩු වීම හේතු වෙන ඍණ ලෙස ආදේශ කළ යුතුයි තීටා සඳහා. එමගින් ඔබට පහසුවෙන් මෙම සරල සමීකරණය භාවිත කොට ඔය දෝෂ සහගත මීටර කෝදුව නැත්නම් නොගැලපෙන උෂ්ණත්වයකදී මීටර කෝදුව ඇති විට පවතින දෝෂය හේතුවෙන් වාර්තා වන දෘශ්‍ය පාඨාංගයට අනුරූප සත්‍යය සොයා ගන්න පුළුවන්. උපමාත්‍රකාවක් ලියන්න. මිනුම් උපකරණවල සිදුවන දෝෂ. උපමාත්‍රකාවක් ලියන්න. මිනුම් උපකරණ වල සිදුවන දෝෂ. මිනුම් උපකරණවල සිදුවන දෝෂ. මේ පාඩම සම්පූර්ණම YouTube එකට දාන එකට සජීවී පොඩක් අහගෙන ඉන්න. පස්සේ ඉස්සරහ බලන්න. පොඩි කමිට්මන්ට් එකක්. ඒකට කැපවීමක් ඕනේ. යම් කිසි දෙයකට අපි මනස යොමු වෙලා සාන්ද්‍රකතල කරන වැඩි වාසියක් කියනවා. එය ලොකු බරපතලක් නොගෙන කරන්න ගියා අපිට ඒ කියන ප්‍රමාණය අඩු වෙනවා. යමක් පේ වෙලා කැප වෙලා කරනකොට ඒන් ලැබෙන ආනිසංස වැඩි. යමක් පේනවි අහඹු සිදුවීමසේ ඉතා පහසු සුව පහසු අවස්ථා යටතේ අපි ඒක කරන්න සූදානම් වෙනවා කියන්නේ ඒකෙන් අපිට ලැබෙන ප්‍රමාණයට අඩු වෙන්න පුළුවන්. යම් කිසි කැපකිරීමක් කරන්න ඕනේ. ඒක මාර්ගය. මේ ටික ඇඳගෙන මේ ටික ලියා ගන්න. සෙල්සියස් 20 කියන්නේ පුතා
මම මෙතන highlight කරලා දෙනවා ක්‍රමාන්කිත උෂ්ණත්වය. ක්‍රමාන්කිත උෂ්ණත්වය. මේ තමයි ක්‍රමාන්කිත උෂ්ණත්වය. නිවැරදි මෙතනදී නිවැරදි. හරියට මීටරයක් වෙන මෙතනදී විතරයි. මෙතන මීටරයට වඩා වැඩි. මෙතන දිග මීටරයට වඩා අඩුයි. ඔබ කඩෙන් රෙදි ගන්න ගියොත් මුදලාලි ගාව තියෙනවට කැමති ඔය දෙවන විදිහේ අවස්ථාවක් නේ. ඔබ මුදලාලි නම් ඔබ කැමති පළවෙනි જાතිය එක අවශ්‍ය කරන්නේ. ඇයි? මීටරයක් සේදෙනවා අඩු ප්‍රමාණයක්. මුදලාලි කැමති පළවෙනි එකට, කස්ටමර් කැමති දෙවෙනි අවස්ථාව. මේක ගණන් ඒ ටිකම හදනවා ක්ලාස් එකේදී. තියරි ටික හරියට හදාගන්න. ලියා ගන්න. මීටර කෝදුවක් කිසියම් උෂ්ණත්වයක ක්‍රමාංකනය කොට මීටර කෝදුවක් කිසියම් උෂ්ණත්වයක ක්‍රමාංකනය කොට එමගින් දිගමැනීමේදී ක්‍රමාංකිත උෂ්ණත්වයේදී පමණක් නිවැරදිව පාඨාංක වාර්තා වන අතර ක්‍රමාංකිත උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයකදී හෝ අඩු උෂ්ණත්වයකදී එය භාවිත කිරීමත් සමග ප්‍රසාරණ හෝ සංකෝචනයට ලක්වීම හේතුවෙන් එමගින් දෝෂ සහගත මිනුම් වාර්තා වන බව පෙනේ. එවැනි අවස්ථාවක අදාළ දෘශ්‍ය මිනුම් ලබාගෙන ඉහත සමීකරණය භාවිතයෙන් ඊට අනුරූප සත්‍ය දිගසාගෙන මෙහිදී ක්‍රමාංකිත උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක භාවිත කරන විට එම වැඩිවීම ධනාංගයක් ලෙසත්
ඊට අඩු උෂ්ණත්වයක භාවිත කිරීමේදී එම අඩුවීම ඍණ අගයක් ලෙසත් තීටාට ආදේශ කෙරේ. ඍණ අගයක් ලෙසත් තීටාට ආදේශ කෙරේ. උපමාතෘකාවක් ලියන්න. දීලෝහපටියේ ක්‍රියාකාරීත්වය. උපමාතෘකාවක් ලියන්න. දීලෝහපටියේ ක්‍රියාකාරීත්වය. දීලෝහපටියේ ක්‍රියාකාරීත්වය. ද්විලෝහපටියේ ක්‍රියාකාරීත්වය. මෙතනදී මම පුංචි වැඩක් කරනවා. රේඛීය ප්‍රසාරතා අසමාන දඬු දෙකක් එකිනෙක සංයුක්ත කරනවා. මෙන්න මේ විදිහට. අපි හිතමු උඩ තියෙන දණ්ඩේ රේඛීය ප්‍රසාරතා ඇල්ෆා A වැඩි. යට තියෙන දණ්ඩේ ඇල්ෆා B සාපේක්ෂව අඩුයි. මෙන්න මෙවැනි සංයුත් දණ්ඩක් අරගෙන මම හොඳට මේක රිවර්ට් කරලා පාස්ස ගන්නවා. මේ දඬු දෙක හොඳට පාස්ස ගන්නවා. මේ විදිහට යන ගාල් රිවර්ට් කර ගන්නවා. රිවර්ට් කරලා ඉවරලා මේ කෙලවරක් මට පුළුවනි දෘඩව හිර කරගන්න. හිර කරලා ඉවර වෙලා මෙන්න මෙහි පද්ධතියේම උෂ්ණත්වය වැඩි කරලා බලනවා. එලෙස පද්ධතියේම උෂ්ණත්වය වැඩි කරද්දී මෙන්න මෙතන මම වඩේ වරද්දලා ලියලා තියෙන්නේ. අපි හිතමු ඇල්ෆා A විශාලයි කියලා. ඇල්ෆා A විශාල නම් ඇල්ෆා B ට සාපේක්ෂව උෂ්ණත්ව වැඩි කරද්දී අපට දකින්න පුළුවන් ලස්සන හැසිරීමක්. ඒ තමයි උෂ්ණත්ව වැඩි කරනකොට අපට පේනවා උෂ්ණත්ව වැඩි කරද්දී ඒගේ ප්‍රසාරණය වැඩිවීම හේතුවෙන් මෙන්න මේ විදියට වක්‍ර වීම. මෙන්න මේ විදියට වක්‍ර වීම. මෙන්න මේ වගේ වක්‍ර වීමක් දකින්න පුළුවන් අපට ඒ උෂ්ණත්ව වැඩි කරන විට. මේ දණ්ඩෙහි උෂ්ණත්ව වැඩි කරනකොට සංයුක්ත පද්ධතියේ උෂ්ණත්වය වැඩි කරන විට අපට දකින්න මේ දණ්ඩ මේ පැත්තට වක්‍ර වීමක්. ඒ වගේම උෂ්ණත්ව අඩු කරනකොට උෂ්ණත්ව අඩු කරද්දී මට දකින්න පුළුවන් මෙන්න මේ වගේ හැසිරීමක්. ඒ තමයි දණ්ඩ උෂ්ණත්ව අඩු කරනකොට මේ අතර වක්‍ර වීම. මෙන්න මේ පැත්තට වක්‍ර වීමක්. මේ දඬු සංයුත්තේම ගත්තොත් මේ දඬු දෙක එක්ව දීලා අපි වැඩේ කරන්නේ මේ දඬු දෙකේ මෙන්න මේ විදිහට වක්‍ර වීමක් දකින්න පුළුවන්. උෂ්ණත්ව අඩු කරනකොට උෂ්ණත්වය අඩු කරනකොට මේට හේතුව මේකයි පුතා. රේඛීය ප්‍රසාරතා වැඩි එක රත් කරද්දී ප්‍රබලව දිග වැඩි වෙනවා වගේම සිසිල් කරද්දී ප්‍රබලව සංකෝචනයකුත් වෙනවා. මෙතනදී රත් කරද්දී කහ පාට දණ්ඩට වඩා රතු පාට දණ්ඩේ ප්‍රසාරණය වැඩි නිසා මෙයාගේ ඇල්ෆා වැඩි නිසා එයා රත් කරනකොට වැඩිපුර දිග වැඩි වෙන උත්සාහ දරනවා කහ පාටකට සාපේක්ෂව. ඒ නිසා කහ පාටකට සාපේක්ෂව වැඩි දිගක් ලබා ගැනීම සඳහා මෙවැනි මාවක වීමක් ඒ දීලෝහපටිය අපිට දකින්න පුළුවන්. සිසිල් කරද්දිත් එහෙමමයි. සිසිල් කරද්දී ප්‍රබල හැකිලමකට ලක් වෙන්නේ ප්‍රසාරණය වැඩි එකමයි. ඌ තමයි පැනලා දෙන්නේ. ඌ තමයි ප්‍රෙෂර් දක්වන්නේ. ඒ නිසා සිසිල් කරද්දී කහ පාට දණ්ඩට වඩා වැඩි වශයෙන් රතු පාට දණ්ඩ හැකිලීම හේතු කොටගෙන අපිට දකින්න පුළුවන් මේ වගේ හැසිරීම. මේ වගේ හැසිරීම. ඒ තමයි උඩු අතර නැමීම. මෙන්න මේ අපි හඳුන්වනවා දීලෝහපටියේ ක්‍රියාකාරීත්වය කියලා. දීලෝහපටියේ ක්‍රියාකාරීත්වය.
මේකයි පාවිච්චි කරන විශේෂම උෂ්ණත්ව පාලක හේවත් තර්මෝස්ටැට් නිර්මාණය කරන දීලෝහ තර්මෝස්ටැට් එකක්. අයන් වල විවිධ හීටර්ස් වල hot plates වල අපිට පුළුවන් උෂ්ණත්ව පාලක නිර්මාණය කරන මේ දීලෝහ පටියවත් තර්මෝස්ටැට් පාවිච්චි කරලා. තර්මෝස්ටැට් එකක් පාවිච්චි කරලා. මේ රූපය හඳ ගන්න. අපි වම් කෙළවර හිර කරලා තියෙන්නේ දකුණු කෙළවර නිදහස්ව තියෙන ඕන මගුලක් කරගනින් කියලා. මාතෘකාව කියන්නේ දීලෝහ පටියේ ක්‍රියාකාරීත්වය මේ රූපය අඳින්න. ලියාගන්න රේඛීය ප්‍රසාරතා අසමාන රේඛීය ප්‍රසාරතා අසමාන දඬු දෙකක් රූපේ පරිදි සම්බන්ධ කරමින් දඬු දෙකක් රූපේ පරිදි සම්බන්ධ කරමින් දීලෝහ පටිය සාදා ගන්න අතර දීලෝහ පටිය සාදා ගන්න අතර උෂ්ණත්ව සංයුක්තයේ වැඩි කිරීමේදී උෂ්ණත්වය සංයුක්තයේ වැඩි කිරීමේදී රේඛීය ප්‍රසාරතාව වැඩි දණ්ඩ සාපේක්ෂව රේඛීය ප්‍රසාරතාව වැඩි දණ්ඩ සාපේක්ෂව ප්‍රබල ප්‍රසාරණයට ලක්වීම හේතුවෙන් ඉහත ආකාරයේ වක්‍ර වීම නිරීක්ෂණය කළ හැකියි. ඉහත ආකාරයේ වක්‍ර වීම නිරීක්ෂණය කළ හැකියි. මෙම හැසිරීම් භාවිත කොට පහත පරිදි උෂ්ණත්ව පාලක පරිපථ නිර්මාණය කළ හැකියි. thermostat අපි හිතුවොත් උෂ්ණත්වමානයක් හදනවා අර විදියටම එතනදී අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. සකස් කරන මේ වගේ ගැජට් එකක්. මෙතනට සෙට් කරන පොඩි ඇණයක් දාලා විද්‍යුත් පරිවර්තය මෙහෙට ගන්නවා. මෙහෙන් විදුලිය මෙතනට සම්බන්ධ කරනවා. ඊට පස්සේ මෙතනින් එන විදුලිය අපට පුළුවන් තාපන දඟරයකට සපයන්න. අපි හිතමු මෙන්න මෙතන තියෙනවා තාපන දඟරයක්. ඒ තාපන දඟරයට අපි ශක්තිය ලබා දෙනවා. ඔය විදිහට. ලබා දීලා අපිට පුළුවන් ඒ විද්‍යුත් රැහැ නිවතට ගන්න. මෙතනදී අපි 230 වෝල්ට් විදුලි සැපයීමකින් කරන්ට් එක දෙනකොට සාමාන්‍ය ශක්තියේදී ඔය තර්මෝස්ටැට් නැත්නම් මේ දීලෝහ පටිය මෙන්න මෙහෙ තියෙන්නේ මෙයාත් එක්ක ස්පර්ශලා අපි තියෙනවා. මේ හරිය ස්පර්ශලා වගේ තියෙනවා. ස්පර්ශලා වගේ තියෙනවා. හැබැයි මෙයා තුලින් විදුලිය යද්දී මේ දඟරය රත් වෙමින් තාප ශක්තිය නිදහස් කරනවා. මේ දඟරය රත් වෙමින් තාපය නිකුත් කරනවා. ඒ තාපය හේතු කොටගෙන මේ දඟරය ආසන්නයේ වගේම මේ දීලෝහ පටියේ උෂ්ණත්වය වැඩි වෙනවා. අපි මෙතන මෙයාගේ ඇල්ෆා වැඩි එකෙක් නම් ගත්තේ. ඒ වගේම යට එකාගේ ඇල්ෆා අඩු නම් රත් වෙනකොට
රතු පාට එක වැඩිපුර දිග වැඩි වෙද්දී පහළට තල්ලු වෙනවා. එතනින් පහළට තල්ලු වෙච්ච ගමන් මෙතන විද්‍යුත් ස්පර්ශය විසන්ධි වීම යටතේ ධාරා ගැනීම අඩපණ වෙනවා. නැවත ටික දුරක් යද්දී සිසිල් වෙද්දී ආයි මේක මෙහෙට එනකොටම නැවත පරිපථය සංවෘත වෙලා නැවත කරන්ට් එක යද්දී ආයි රත් වෙනකොට ඒ හීට් එකේ මේ දීලෝහ පටි නැවත මේ පැත්තට හැරෙන්න පටන් ගන්නවා. ඒ හැරෙනකොට නැවත විද්‍යුත් ස්පර්ශය බිඳ වැටිලා මේ පරිපථයේ ධාරා ගැලී බිඳ වැටිලා නැවත තාප ජනනය නතර කරගන්න පුළුවන්. ওই විදිහට අපිට පුළුවන් පරිපථයක ධාරා ගැලීම සැලසුම් කරගන්න. ධාරා ගැලීම සැලසුම් කරගන්න පුළුවන්. එතනදී අනවශ්‍ය රත් වීමකදී දීලෝපටිය පරිපථයේ විසන්ධි කරමින් ධාරා ගැලීම අඩපණ කිරීමක් තමයි මෙතන සිද්ධ කරන්නේ. නැවත සාමාන්‍ය ශල්පත් වෙනකොට එය පරිපථයේ සංවෘත කරමින් ආයි ධාරා ගැලීමට දායකත්වයක් දක්වනවා. ওই විදිහට අපිට පුළුවන් තාප දඟරයක උෂ්ණත්ව පාලනය සැලසුම් කරන්න. මේක අපි හා දීලෝහ තර්මෝස්ටැට් කියලා. තර්මෝස්ටැට්. thermostat. මේකෙන් කරන උෂ්ණත්ව පාලනය. උෂ්ණත්ව පාලනය තමයි මෙම thermostat එකෙන් අපි සැලසුම් කරන්නේ. චුට්ටක් මේ රූපය අඳගන්න. අපි මේ ගණන් හදන පන්තියේදී මේකේ මම බේසික් තියරි විතරක් කරන් බලාපොරොත්තු වෙන්නේ. අවශ්‍ය අයට ගණන් හදලා කඩබඩ ගාලා ටික අවකාශ කරගන්න පුළුවන්. බැරි කට්ටියෝ ගෙදර හිටපුවා. ලියා ගන්න. ඉහත රූපේ පරිදි රේඛ්‍ය ප්‍රසාරට අසමාන ලෝහ පටි දෙකක් භාවිතයෙන් ද්විලෝහ පටියක් සාදා තාපන දඟරයක උෂ්ණත්ව පාලනය සැලසුම් කළ හැකියි. රත් වීම සමග පරිපථය විසන්ධි වීම යටතේ ධාරා ගැලීම මෙහිදී පාලනය කෙරේ. ධාරා ගැලීම මෙහිදී පාලනය කෙරේ. මම මේකේ සියලු ගැටලු කතා කරන්නේ පන්තියේදී. අපි මේකේ ඇත්තටම තියරි ටික විතරයි මම කරන්නේ. අවශ්‍ය අයට පන්ති රැලි කරගන්න පුළුවන්. නෝට් එක සම්පූර්ණ කරගන්න. ලබන ඒ දාට එද්දී පාස් පේපර්ස් පොත් සහ ටියුට් එක අරගෙන එන්න. අඩුපාඩු ටික හදලා දෙන්නම් මම. මේකේ මම අතරම ඔන්ලයින් එකේ මේ පාඩම බේසික් උඩ තියරි ටික තමයි යන්නේ. ගණන් ටික සම්පූර්ණ ප්ලෑන් කරන පන්තියේ. නැත්නම් ගේට් එකක් ගන්න බැරි වුණා ළමයි. ගණන් ටික වැඩිපුර ඒවලේ ක්ලාස් එකේ හදලා ප්‍රෙෂර් එක දුන්නේ නැත්නම් සමහර අය උඩ බලන් ඉන්නේ කරන්නේ. මාතෘකාව ලියන්න අපේ ඊළඟ ටයිටල් එක ශේෂ්ඨඵල ප්‍රසාරණය. ශේෂ්ඨඵල ප්‍රසාරණය. අපි මේ රේඛීය ප්‍රසාරණ ගණන් හදමු ක්ලාස් එකේදී. මාතෘකාව ලියන්න ශේෂ්ඨඵල ප්‍රසාරණය. ඊළඟ ටාගට් එක ශේෂ්ඨඵල ප්‍රසාරණය. ශේෂ්ඨඵල ප්‍රසාරණය. උදා වර්ගඵලය නැත්නම් ශේෂ්ඨඵලය පැහැදිලි ජ්‍යාමිතික මිනුමක් නම් දිගපල්ල මැනගන්න පුළුවන් නම් එයා රත් කරද්දී දිගපල්ල මැනගන්න පුළුවන් නම් measurable නම්
ක්ෂේත්‍රඵලයේ පැහැදිලි ජ්‍යාමිතික මිනුමක් නම් අපි ක්ෂේත්‍රඵල වැඩිවීම කතා කරනවා ක්ෂේත්‍රඵල ප්‍රසාරණය යටතේ. උදාහරණයක් ලෙස A1 වර්ගඵලයක උෂ්ණත්වය සමාකාරව සෙල්සියස් θගෙන් ඉහළ නංවද්දී ඒ ක්ෂේත්‍රඵලය මූලික හැඩය වෙනස් නොවි A2 වර්ගඵලයකට ගියා නම් අපිට පුළුවන් මේ ප්‍රසාරණයන් ක්ෂේත්‍රඵල ප්‍රසාරණයට අධ්‍යයනය කරන්න. මෙතනදිත් අපට පේනවා උෂ්ණත්ව වැඩි කරද්දී ඊට සමානුපාතිකව වර්ගඵල වැඩිවීම. වර්ගඵල වැඩිවීම අපට දකින්න පුළුවන් රේඛීය ලෙස. වර්ගඵල වැඩිවීම රේඛීය ලෙස දකින්න පුළුවන්. මෙන්න මේ නිරීක්ෂණය සිදු කළ හැකිනම් අපට පුළුවන් මෙන්න මේ වගේ තර්කයක් ලියන්න. ඒ තමයි සෙල්සියස් θගෙන් උෂ්ණත්වය වැඩි කළ විට වර්ගඵල වැඩිවීම ලියන්න පුළුවන් A2 ඍණ A1 කියලා. මෙහිදී උෂ්ණත්වය සමග වර්ගඵල එකාකාර වැඩි වුණා නම් සෙල්සියස් 1ක උෂ්ණත්ව වැඩිවීමකට වර්ගඵලයේ සිදුවන වැඩිවීම ලියන්න පුළුවන් A2 ඍණ A1 බෙදීම θ කියලා. ඔන්න ඔය සෙල්සියස් 1ක උෂ්ණත්ව වැඩිවීමකදී සිදුවෙච්ච වර්ගඵල වැඩිවීම බෙදුවොත් මුල් වර්ගඵලයෙන් බැලුවම් පේනවා එම අනුපාතය ද්‍රව්‍යයට ආවේනික නියතයක්. ද්‍රව්‍යයට ආවේනික නියතයක් බව පේනවා. මෙන්න මේ නියතය අපි හඳුන්වනවා ක්ෂේත්‍රඵල ප්‍රසාරණතාව කියලා. ක්ෂේත්‍රඵල ප්‍රසාරණතාව. ක්ෂේත්‍රඵල ප්‍රසාරණතාව. මෙන්න මේකේ පුතා අපි උෂ්ණත්වය වැඩි කරලා A2 දක්වා ගෙන ගිහිල්ලා ඒ වැඩිවීම යොදාගෙන සෙල්සියස් 1ක උෂ්ණත්ව වැඩිවීම සඳහා වර්ගඵලයේ බාහික වෙනස බාහික හොයන්නේ මුල්ලාගෙන් බෙදලා මෙන්න මේ A1 ගෙන් බෙදලා ලැබෙන අනුපාතය දිහා බලුවම වෙනවා ඔබ මේ සඳහා වාණේ තහඩු වෙනස් ප්‍රමාණයක 100ක් අරන් කරොත් 100ටම මේ අනුපාතයේ නියතයක්. ඔබ තඹ සඳහා මේ කරොත් දඩු වෙනස් දඬු අරගෙන වර්ගඵල අරගෙන අපට වෙන ඒත් ලැබෙන්නේ ඒට ආවේනික නියතයක්. මෙන්න මේ නියතය අපි හඳුන්වනවා එම ද්‍රව්‍යයේ ශ්‍රේෂ්ඨඵල ප්‍රසාරණතාව කියලා. ශ්‍රේෂ්ඨඵල ප්‍රසාරණතාව. යන මෙතන හදාගන්න පුළුවන් අපිට හරස් වැඩි කරොත් A2 ඍණ A1 බෙදීම A1 θ සමානයි β හරස් වැඩි කරොත් A2 ඍණ A1 සමානයි A1 β θ මේක ලියන්න පුළුවන් වර්ගඵල වැඩිවීම සමානයි A1 β θ හෝ මේ A1 මෙහෙට ගෙනිච්චොත් මෙතනින් පහළට යනපන් තව version එකක් A2 සමානයි A1 ධන A1 β θ මේකෙන් ගන්න පුළුවන් A2 සමානයි A1 වරක් 1 ධන β θ ඔය විදියට අපට සම්බන්ධතා කිහිපයක් ව්‍යුත්පන්න කරන්න පුළුවන්. මේක සම්බන්ධයක් මේ දින වැඩිවීම සඳහා සම්බන්ධයි. වැඩිවීම සඳහා සම්බන්ධයි. ওই විදිහට වර්ගඵල වැඩිවීම සඳහා අපිට පුළුවන් සහසම්බන්ධතාව ව්‍යුත්පන්න කරන්න අර රේඛීය ප්‍රසාරණයට ව්‍යුත්පන්න කළා සමානව. මෙතනදී මතක තියාගන්න මෙන්න මේ ද්‍රව්‍යයට ආවේනික නියතය යනු සෙල්සියස් 1ක වැඩිවීමක් සඳහා වර්ගඵලයේ සිදුවන පායික වැඩිවීම එක අපි හඳුන්වන්නේ ලස්සනට අර්ථ දැක්වුවොත් මේ කියවන්නේ සෙල්සියස් 1ක උෂ්ණත්ව වැඩිවීමක් සඳහා වර්ගඵලයේ සිදුවන භාගික වැඩිවීම. භාගික වැඩිවීම. ලෙසයි අපි මේක අර්ථ දක්වන්නේ. භාගික වැඩිවීම සාර්ථක දක්වන්නේ. මේකට කියන නම තමයි ශ්‍රේෂ්ඨඵල ප්‍රසාරණතාව. මේකට කියන නම තමයි ශ්‍රේෂ්ඨඵල ප්‍රසාරණතාව. ශ්‍රේෂ්ඨඵල ප්‍රසාරණතාව. ශ්‍රේෂ්ඨඵල ප්‍රසාරණතාව. චුට්ටක් නෝට් එකක් දාගමු ලියා ගන්න.
ක්ෂේත්‍රඵලය පැහැදිලි ජ්‍යාමිතික මිනුමක් නම් ක්ෂේත්‍රඵලය පැහැදිලි ජ්‍යාමිතික මිනුමක් නම් ක්ෂේත්‍රඵලය පැහැදිලි ජ්‍යාමිතික මිනුමක් නම් උෂ්ණත්ව වෙනස් කිරීමේදී ක්ෂේත්‍රඵලයේ සිදුවන වෙනස් වීම ක්ෂේත්‍රඵල ප්‍රසාරණය යටතේ අධ්‍යයනය කෙරේ. ක්ෂේත්‍රඵල ප්‍රසාරණය යටතේ අධ්‍යයනය කෙරේ. ක්ෂේත්‍රඵල ප්‍රසාරණය යටතේ අධ්‍යයනය කෙරේ. අලුත් ඡේදය ලියා ගන්න. A1 ක්ෂේත්‍රඵලයේ උෂ්ණත්වය capital A1 වර්ගඵලයක උෂ්ණත්වය එකාකාරව තීටා ප්‍රමාණයකින් ඉහළ නැංවීමේදී එකාකාරව සෙල්සියස් තීටා ප්‍රමාණයකින් ඉහළ නැංවීමේදී එහි වර්ගඵලය එකාකාරව A2 දක්වා වැඩි වූයේ නම් A2 දක්වා වැඩි වූයේ නම් එම වර්ගඵල සහ උෂ්ණත්ව භාවිතයෙන් පහත අධ්‍යයනයන් සිදු කළ හැක. 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 මෙහිදී සෙල්සියස් එකක උෂ්ණත්ව වැඩිවීමක් සඳහා මෙහිදී සෙල්සියස් එකක උෂ්ණත්ව වැඩිවීමක් සඳහා එකක උෂ්ණත්ව වැඩිවීම සඳහා ක්ෂේත්‍රඵලයේ සිදුවන භාගික වැඩිවීම ක්ෂේත්‍රඵලයේ සිදුවන භාගික වැඩිවීම ක්ෂේත්‍රඵලයේ සිදුවන භාගික වැඩිවීම එම ද්‍රව්‍යයට ආවේනික නියතයක් බව නිරීක්ෂණය වන අතර එම ද්‍රව්‍යයට ආවේනික නියතයක් බව නිරීක්ෂණය වන අතර මෙය එම ද්‍රව්‍යයේ ක්ෂේත්‍රඵල ප්‍රසාරතාව ලෙස හැඳින්වේ. මෙය එම ද්‍රව්‍යයේ ක්ෂේත්‍රඵල ප්‍රසාරතාව ලෙස අර්ථයි. ක්ෂේත්‍රඵල ප්‍රසාරතාව. මෙතනත් ඒක දිහා බැලුවම පේනවා සෙල්සියස් අංශකයට එන්නේ. සෙල්සියස් අංශකයට හෝ කෙල්විනයට එන්නේ. හේතුව එක දන බීටා තීටාගේ බීටා තීටට මාන නැති වෙන නම් සෙල්සියස් ආශ්‍රව තීටට බීටා ඒ කැපෙන සෙල්සියස් අංශකයට වෙන්න ඕන. මේ ටික ලියා ගන්න. මේ ටික ලියා ගන්න. මේ පාඩම හරි ලේසි අපි ගණන් ටිකක් හදලා අඩුපාඩු චෙක් කරගමු. මූලික තියරි ටික දා ගන්න, නෝට් එක පිළිසු ලියා ගන්න. අපිට තව මාස කිහිපයක් තියෙන නිසා අපි කාලය හොඳින් කළමනාකරණය කරොත් අපේ ළමයිගේ බහුතරයක් හොඳ ඉලක්කයක් කරගෙන යනවා වැඩි සම්භාවිතාවක්. ඒකයි මේ ප්ලෑන් එකකින් ප්‍රයෝජනයක් ගන්න. ඒක සාර්ථකව වැඩේ කරන්න පුළුවන්. කිසි තදබදයකින් තොරව හිමීට අපේ ගණන් වැඩිපුර හදලා අපේ ඉලක්කයන්ට ළඟා වෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ
ඔයාලගේ මගේ දෙගොල්ලම කැපවීම. මම වැඩේට බැස්සත් ලක් වෙන්නේ නැහැ ළමයි වැඩේට බහින්නේ නැතිනම්. නෝට් එක පස්සේ YouTube එකෙන් බලලා චෙක් කරගන්න. ලියා ගන්න. ක්ෂේත්‍රඵල ප්‍රසාරතාවය අනු සෙල්සියස් එකක උෂ්ණත්ව වැඩිවීමක් සඳහා ක්ෂේත්‍රඵලයේ සිදුවන භාගික වැඩිවීමයි. මෙම බීටා අගය ද්‍රව්‍යයට ආවේනික නියතයකි. ඉහත සමීකරණය භාවිතයෙන් උෂ්ණත්ව වෙනස් කිරීමේදී අදාළ ක්ෂේත්‍රඵලයෙහි වර්ගඵලයන් පුරෝකථනය කළ හැක. ප්‍රේරිත කම්පන සමීකරණය වර්ගඵලයන් පුරෝකථනය කළ හැක. අපි මොඩල් හදන්නේ ඒ මත පදනම්ව විශ්ලේෂණය කරන්න, පුරෝකථනයන් කරන්න. පොඩි උපමාතෘකාවක් ලියන්න. ක්ෂේත්‍රඵල ප්‍රසාරතාව සහ රේඛීය ප්‍රසාරතාව අතර සම්බන්ධයක් ගොඩනැගීම. ක්ෂේත්‍රඵල ප්‍රසාරතාව සහ රේඛීය ප්‍රසාරතාව අතර සම්බන්ධයක් ගොඩනැගීම. අපි හිතමු මේ පාද දිගවල් මාක් කරගත්තොත්. මෙතන දිගක් තියෙනවා, මෙතන දිගක් තියෙනවා. උෂ්ණත්ව වැඩි කරද්දී ඒ දිගවල් වෙනස් වීමකටත් ලක් වෙනවා. මම හිතනවා මෙන්න මෙතනදී මෙන්න මේ ආරම්භක දිග L1 මෙතන දිග L1 ඩෑෂ් කියලා ගත්තොත් උෂ්ණත්ව වැඩි කරද්දී L1 අපි හිතමු L2 දක්වා වැඩි වුණා. L1 ඩෑෂ් L2 ඩෑෂ් දක්වා වැඩි වුණා නම් ලියන්න පුළුවන් එක් සමීකරණයක් තමයි A2 සමානයි A1 එක ධන බීටා තීටා අණුව. A2 ලියන්න පුළුවන් දිග පල්ල පාවිච්චි කරොත් L2 වැඩි කිරීම L2 ඩෑෂ් වලින්. A1 ලියන්න පුළුවන් L1 වැඩි කිරීම L1 ඩෑෂ් වලින්. එක ධන බීටා තීටා පළවෙනි සම්බන්ධය. එමෙන්ම අපට පුළුවන් පුතා L2 ලියන්න L1 එක ධන ඇල්ෆා තීටාගේ දෙවන සමීකරණය. L2 ඩෑෂ් ලියන්න පුළුවන් L1 ඩෑෂ් වරක් එක ධන ඇල්ෆා තීටාගේ තුන්වෙනි සමීකරණය. දෙක වැඩි කරොත් තුනෙන්
L2 වැඩි කිරීම L2 dash සමානයි L1 වැඩි කිරීම L1 dash වරක් 1 ධන alpha theta ගේ වර්ගය. හතරවෙනි සමීකරණය. දැන් අපි 1 හා 4 බැලුවොත් බලන්න පුතා එකෙහි වම් පැත්තයි 4හි වම් පැත්තයි සමාන නිසා අපට පුළුවන් ඒවාහි දකුණු පැත්තේ පදත් සමාන කරන්න. දකුණු පැත්තේ පද සමාන කරොත් එනවා L1 L1 dash 1 ධන beta theta සමානයි L1 L1 dash 1 ධන alpha theta ගේ වර්ගය. මේ පද දෙක කපලා ගියොත් ලැබෙනවා beta theta සමානයි 1 ධන beta theta සමානයි මේක වර්ග කරොත් 1 ධන alpha වර්ග theta වර්ග ධන 2යි alpha theta වෙනවා. මෙතනත් අපි මේ පදයට මේ පදේ කපලා දැම්මොත් alpha කියන්නේ 10 ඍණ 5/6ක බලයක්. ඒක වර්ග කරොත් අපිට නොසලකා හරින්න පුළුවන් මේ පදේ. alpha වර්ග පද නොසලකා හැරියොත් beta theta සමානයි 2යි alpha theta බවට පත් වෙනවා. මොකද පුතා මෙතන alpha කියන්නේ 10 ඍණ 5ක 6ක වගේ ආගයක්. වර්ග කරොත් එහෙම ඕක 10 ඍණ 12ක් වෙනවා. එතකොට අනිකුත් පද සමග 10 ඍණ 12 නොසලකා හරින්න පුළුවන්. අනිකුත් පද සම බීටාත් එක්ක ඇල්ෆාත් එක්ක සලකද්දී 10 ඍණ 12 නොසලකා හරින්න පුළුවන් හින්දා මම මේ පදයේම ශූන්‍යයි සලකුවා. 10 ඍණ 12 වෙනි බලයක් වගේ නිසා නොසලකා හරින්න නිග්ලෙක්ට් කරලා දාන්න. ඒ අනුව මෙතන තීරට තීර කපලා දැම්මොත් වෙන ලස්සන සම්බන්ධයක් ශේෂඵල ප්‍රසාරතාව සමානයි රේඛීය ප්‍රසාරතාව මෙන් දෙගුණයක් වන බව. දෙගුණයක අගයක් වෙන්නු කරනවා ශේෂඵල සහ රේඛීය ප්‍රසාර අතර සම්බන්ධතාවය. මෙතන අපි අර වර්ගපද නිග්ලෙක්ට් කරේ ඇල්ෆා 10 ඍණ 6ක ඵලයක් තියෙද්දි ඌට 10 ඍණ 12ක් එකතු කරා හරිය නිකන් ලක්ෂයට රුපියලක් දැම්මා වගේ තමයි. රුපියල දිදිත් කරලා දානවනේ. ඒ වගේ මෙතනත් ඇල්ෆා වර්ග පද අපි නොසලකා හැරියා. මේ ටික ලියා ගන්න. මේ ටික පිළිසිදු ලියා ගන්න. ඉහත සම්බන්ධයෙන් පෙනී යන්නේ ඉහත සම්බන්ධයෙන් පෙනී යන්නේ ඉහත සම්බන්ධයෙන් පෙනී යන්නේ ශේෂ්ඨඵල ප්‍රසාරතාව ශේෂ්ඨඵල ප්‍රසාරතාව ශේෂ්ඨඵල ප්‍රසාරතාව රේඛීය ප්‍රසාරතාවයෙන් දෙගුණයකට ආසන්න වන බවයි. රේඛීය ප්‍රසාරතාවයෙන් දෙගුණයකට ආසන්න වන බවයි. ඇල්ෆා 10 ඍණ 6 වෙනි බලයක් පමණ වන නිසා එහි වර්ගපද නොසලකා ඉහත සමාන කිරීම සිදු කෙරේ. ඇල්ෆා වර්ගපද නොසලකා ඉහත සමාන කිරීම සිදු කෙරේ. ඉහත සමාන කිරීම සිදු කෙරේ.
පුතාමනි මේකේ තව මට පුංචි දෙයක් කියන්න ඕන කමකුත් තියෙනවා. ඒ තමයි ශේෂ්ඨඵල ප්‍රසාරණයේදී අපි හිතමු ලෝහ තහඩුවක් තියෙනවා. මෙන්න ලෝහ තහඩුව. ඕකෙන් පුතා මම වෘත්තාකාර කොටසක් කපලා අයින් කරනවා. ඒ කපල අයින් කරපු කොටස මම මේ විදිහට එළියෙන් තියාගන්නවා. අර අයින් කරපු කොටස ඔය තියෙන්නේ හරි එකම ද්‍රව්‍යයෙන් හදලා තියෙන්නේ. එකම ද්‍රව්‍යයෙන්. ඊට අමතරව මම තව පුංචි වැඩක් කරනවා. ඒකෙන්ම තව පුංචි වැඩක් කරනවා. ඒ තමයි මේ වගේ සර්පිලයක් හදාගන්න. තත්පරයක් දෙන්න මට. මම මේකෙන් එම ද්‍රව්‍යයෙන්ම සර්පිලයක් හදාගන්නවා. සර්පිලයක් හදාගන්නවා. මේ විදිහට. මේ විශේෂත්වය තමයි ආසන්න වශයෙන් මෙන්න මේ සීමා එක ප්‍රමාණයටම හදලා තියෙන ආසන්න වශයෙන් හරි එකම සයිස් කියලා හිතා ගන්න. මෙන්න මේ ප්‍රමාණ එකම ගානටම හදලා කියලා උපකල්පනය කරන්න. එක සයිස් එක මෙන්න මෙතනින් අයින් කරපු එක තමයි මම මේ එළිය තියලා තියෙන්නේ. මෙතන අලුතෙන් හදලා තව වෙනම සර්පිලයක්. සුවිශේෂී ගුණය තමයි මෙතනදී අපි මේ පළමු වස්තුව ගත්තත් ඒ කපා ඉවත් කර මැද කොටසේ වූ තැටිය ගත්තත් මේ ද්‍රව්‍යෙම හදපු මෙන්න මේ සර්පිලය ගත්තත් තිදෙනාගේම උෂ්ණත්ව එකම ප්‍රමාණයකින් ඉහළ නැංගුවොත් තිදෙනාගේම උෂ්ණත්ව එකම ප්‍රමාණයකින් ඉහළ නැංගුවොත් තිදෙනාගේම උෂ්ණත්ව එකම ප්‍රමාණය ඉහළ නැංගුවත් ඒ වගේම තමයි පහළ දැන්වීමක් සිද්ධ කරත් පහළ දැන්වීමක් සිද්ධ කරත් අපට පේනවා මේ කුහරය ගත්තත් තැටිය ගත්තත් සර්පිලය ගත්තත් එකම ප්‍රමාණයටයි ලොකු වීමත් කුඩා වීමත් කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. දැන් තැටි උෂ්ණත්වය වැඩි කරනකොට ඒ කුහර ප්‍රදේශය ඔහොම වැඩි වෙනකොට ඒ වැඩිවීමට සමානව අර එතන ඉවත් කරපු තැටියත් ප්‍රසාරණ ලක් වෙන ඕන වෙලාවක යන්තමින් ඇතුළු කර හැකි වනසේ තදත් නොවන බුරුලුත් නොවන එම ඉඩකඩම තියෙන බව පේනවා සෑම උෂ්ණත්වයකදීම දෙදෙනාම එකම ලෙස පත් කරලා තිබ්බොත්. ඕක දැන් සුවිශේෂී ගුණය. ඒ අනුව මේ කුහරයටත් මෙන්න මේ කුහරයේ වර්ගඵලය අපි හිතමු මේ තැටිය A කියලා ගත්තොත් මේක A1 කියලා ගත්තොත් මේ කුහරයටත් පුළුවන් A2 සමානයි මේ කුහරයටත් පුළුවන් A2 සමානයි A1 එක දන ඇල්ෆා තීටා දාන්න. මේ තැටියටත් පුළුවන් ඔය සමීකරණය දාන්න. මේ සර්පිලයටත් පුළුවන් ඔය සමීකරණය දාන්න. රත් කිරීමේදී ලැබෙන අලුත් වර්ගඵලය සෙවීම සඳහා. මෙතනදී අපි හොයන අලුත් වර්ගඵලය A2 නම් මේ වර්ගඵලයේ A2 නම් ඔය A2 ගන්න පුළුවන් මේ කුහරයට දාලත් හොයන්න පුළුවන් කුහරයෙන් අයින් කරපු තැටියට දාලා හොයන්නත් පුළුවන් ඒ වගේම එම ද්‍රව්‍යෙම සාදා ඇති සර්පිලයේ වර්ගඵලයත් A1 නම් එයාට දැම්මත් අපිට පුළුවන් ඒ රත් කිරීමේදී ලැබෙන අලුත් කුහරයේ වර්ගඵලය හෝ තැටියේ හෝ සර්පිලයේ වර්ගඵලයේ සෙවීම සැලසුම් කරන්න. එතනදී රත් කරාම වෙන දෙයට සමාන්තරව සිසිල් කරද්දී ඒ තුන් දෙනාම එකම ප්‍රතිචාරයක් පෙන්වන්න කරන්නේ. ඒ නිසා මතක තියාගන්න මෙවැනි ලෝහ තැටිය කුහරයකටත් ද්‍රව්‍ය නැතුව ෆ්‍රේම් එක තියෙන කුහරයටත් A2 සමානයි A1 එක දන බීටා තීටා දාන්න පුළුවන්. මගේ ඉතින් වැරද්දක් වුණා. බීටා තීටා දාන්න පුළුවන්. ශේෂ්ඨඵල ප්‍රසාරණතා බීටා තීටා දාන්න පුළුවන්. බීටා කියන්නේ ශේෂ්ඨඵල ප්‍රසාරණතාව. ශේෂ්ඨඵල ප්‍රසාරණතාව. ඔන්න සමීකරණය මේ කුහරයට දාන්නත් පුළුවන්. මේ සර්පිලයට දාන්න පුළුවන් කියන තොරතුරයි මට දෙන්න අවශ්‍ය. චුට්ටක් මේක නෝට් එක දාගන්න පුතා. මේ තැටියෙන් තමයි මම මේ කපලා මේ කොටස එළියට ගත්තේ. ඒ තැටියමයි. චුට්ටක් නෝට් එකක් දාගන්න මේ ටික. හැමෝම මහන්සි වෙන්න, හැමෝම සිහින කරා ළඟා වෙන්න. ඒවත් තවදුරටත් සිහින වෙන්න දෙන්න එපා. මහන්සි වෙන්න.
මහන්සි වෙන්න. මේ ටික ලියා ගන්න. ලියා ගන්න. ඉහත ලෝහ තැටියෙන් වෘත්තාකාර කොටසක් කපා ඉවත් කොට ඉහත ලෝහ තැටියෙන් වෘත්තාකාර කොටසක් කපා ඉවත් කොට එම ඉවත් කළ තැටියෙහි සහ කුහරය සහිත ලෝහ තැටිය එකම උෂ්ණත්වයකින් ඉහළ නැන්වීමේදී උෂ්ණත්වය ඉහළ නැන්වීමේදී එම කුහර කොටසත් ඉවත් කළ තැටියත් එකම ප්‍රමාණයකට ප්‍රසාරයට ලක්වන බව පෙනේ. එකම ප්‍රමාණයකට ප්‍රසාරයට ලක්වන බව පෙනේ. එකම ප්‍රසාරණයකට ලක්වන බව පෙනේ. ඊට පස්සේ අපි යමු අද දවසේ අපේ අන්තිම මාතෘකාව තමයි ඝන ද්‍රව්‍යයක පරිමා ප්‍රසාරණය. අද දවසේ අපේ අන්තිම මාතෘකාව ඝන ද්‍රව්‍යයක පරිමා ප්‍රසාරණය. මාතෘකාව ලියන්න ඝන ද්‍රව්‍යයක පරිමා ප්‍රසාරණය. ඝන ද්‍රව්‍යයක් තෝරගත්තොත් මෙන්න මේ වගේ. දිග පළල උස සහිත මෙවැනි වස්තුවක් ගතහොත් මෙන්න මෙයාගේ උෂ්ණත්ව වැඩි කරනකොට මේ වස්තුවේ මූලික හැඩය වෙනස් නොවි සුළු වශයෙන් පරිමා වෙනස් වීම අපට නිරීක්ෂණය කරන්න පුළුවන්. මූලික හැඩය හැමමයි සුළු වශයෙන් වෙනස් වීම නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙහිදී මේ ඝන පදාර්ථ මේ ද්‍රව්‍යයෙන් පිරී ඇති ඝන පදාර්ථයක් නම් මෙයාගේ පරිමා measurable නම් මැනිය හැකි නම් උෂ්ණත්වය සෙල්සියස් තීටාගෙන් ඉහළ නංවන විට එහි පරිමාව V2 වුණා. මෙන්න මේ වැඩිවීම නිරීක්ෂණය කරාම පේනවා උෂ්ණත්ව වැඩි කරද්දී ඔය පරිමා වැඩිවීම ඊට සමානුපාතික සිදු වෙනවා කියලා. එලෙස සිදු වේ නම් අපිට ලියන්න පුළුවන් අර කලින් සින්දුව. මොකද්ද කලින් සින්දුව? ඒ තමයි සෙල්සියස් 1ක උෂ්ණත්ව නැත්නම් එහෙම ලියමු අපි. තප්පරයක් දෙන්නකො මට. ක්ලියර් කරගන්න චුට්ටක්. හරිද? අපිට පුළුවන් මෙහෙම ලියන්න. සෙල්සියස් තීටාගෙන් උෂ්ණත්වයේ ඉහළ ගිය විට පරිමා වැඩිවීම ලියන්න පුළුවන් V2 ඍණ V1 කියලා. ඒ නිසා සෙල්සියස් 1ක උෂ්ණත්ව වැඩිවීමක් සඳහා පරිමා වැඩිවීම ලියන්න පුළුවන් V2 ඍණ V1 බෙදීම තීටා කියලා. මෙන්න මෙතනදී සෙල්සියස් 1ක උෂ්ණත්ව වැඩිවීමකදී
සිදු වූ ඔය පරිමා වෙනස බෙදුවොත් එහෙම මුල් පරිමාවෙන් ආරම්භක පරිමාවෙන් බැලුවම් පේනවා මෙන්න මේ අනුපාතය ද්‍රව්‍ය සඳහා නියතයක්. ද්‍රව්‍ය සඳහා ආවේනික නියතයක් බව පේනවා. ආවේනික නියතයක් බව පේනවා. ඔන්න ඔය නියතය අපි හඳුන්වනවා පරිමා ප්‍රසාරණ සංගුණකය කියලා. පරිමා ප්‍රසාරණ සංගුණකය. නැත්නම් පරිමා ප්‍රසාරතාව කියලා හඳුන්වනවා. පරිමා ප්‍රසාරතාව. අර කලින් ගත්ත විදිහටම තවත් සමීකරණයක් අපි ගන්නවා. මේකට කියන්නේ පරිමා ප්‍රසාරතාව කියලා. ඒ අනුව මෙතන උක්ත කරොත් හරස් වැඩි කරොත් V2 ඍණ V1 සමානයි V1 ගැමා තීටා කියලා ගන්න පුළුවන්. මේකම ලියන්න පුළුවන් ඩෙල්ටා V සමානයි V1 ගැමා තීටා. ඩෙල්ටා V කියන්නේ පරිමා වෙනස. පරිමා වෙනස. හෝ V1 මෙහෙට ගත්තොත් ලියන්න පුළුවන් V2 සමානයි V1 එක ධන ගැමා තීටා කියලා ගන්න පුළුවන්. මේ විදිහට පුතා අපට පරිමා වෙනස් වීමේදී පරිමාතර සම්බන්ධතාවයක් ව්‍යුත්පන්න කරන්න පුළුවන්. මේ ගැමා අපි හඳුන්වන්නේ පරිමා ප්‍රසාරතාව කියලා. පරිමා ප්‍රසාරණතාව. වාහනේ ගත්තොත් වාහනේ වලට ආවේනික නියතයක්. කොප ගත්තොත් කොප වලට ආවේනික නියතයක්. ඒ විදිහට ද්‍රව්‍යෙන් ද්‍රව්‍යයට ආවේනික වූ නියතයක් ඔය සෙල්සියස් එකක උෂ්ණත්ව වැඩිවීමකට අනුරූප පරිමාවේ සිදුවන භාගික වැඩිවීම. ඒක ද්‍රව්‍යයට ආවේනිකයි. මෙහිදී ප්‍රසාරණය සමාකාරව වැඩි වේ නම් උෂ්ණත්වයත් එක්ක රේඛීය වැඩි වේ නම් පමණයි මේ සමීකරණ වළංගු වෙන. අපි උපකල්පනය කරමු සියලු අපි කතා කරන මේ ඝන ප්‍රසාරණයන් උෂ්ණත්වයේ සමග රේඛීය වැඩි වෙන බව. ඒ මත උපකල්පනය කළ තමයි මෙම තුන්වන සමීකරණයත් අපි නැවත ව්‍යුත්පන්න කරන්නේ පරිමා ඇසුරෙන්. ඝන ද්‍රව්‍යයක් සඳහා බැලුවම් පේනවා ඔය සෙල්සියස් එකක උෂ්ණත්ව වැඩිවීමකදී පරිමාවේ සිදුවන භාගික වැඩිවීම භාගික හොයන්නේ ඒ වෙනස මුල් පරිමායෙන් බෙදලා. මුල් පරිමාණ සාපේක්ෂ වෙනසක් අපි හඳුන්වන්නේ භාගික වෙනසක්. එයා මේ භාගික වෙනස ද්‍රව්‍යයට ආවේනික නියතයක් වන බව පේනවා. ද්‍රව්‍යයට ආවේනික නියතයක් වන බව පේනවා. මාතෘකාව ලියන්න ඝන ද්‍රව්‍යක පරිමා ප්‍රසාරණය. පරිමා ප්‍රසාරණය. නෝට් එකක් ලියා ගන්න. ඝන පදාර්ථයක පරිමාව පැහැදිලි ජ්‍යාමිතික මිනුමක් නම් ඝන පදාර්ථයක පරිමාව පැහැදිලි ජ්‍යාමිතික මිනුමක් නම් පරිමාව පැහැදිලි ජ්‍යාමිතික මිනුමක් නම් උෂ්ණත්ව වෙනස් කිරීමේදී සිදුවන පරිමා වෙනස් වීම උෂ්ණත්ව වෙනස් කිරීමේදී සිදුවන පරිමා වෙනස් වීම පරිමා ප්‍රසාරණය යටතේ අධ්‍යයනය කෙරේ. පරිමා ප්‍රසාරණය යටතේ අධ්‍යයනය කෙරේ. මෙහිදී නිදහස් ප්‍රසාරණයන් සිදුවන්නේ යයි සහ හැඩේ වෙනස් වෙන්නේ නැහැ කියන එකයි. නිදහස් ප්‍රසාරණයන් සිදුවන්නේ යයි සහ උෂ්ණත්ව වැඩිවීමට සමාන්තරව පරිමා වැඩිවන්නේ සලකා පහත සම්බන්ධය ව්‍යුත්පන්න කළ හැකිය. මෙහිදී V1 ඝන පදාර්ථ පරිමාව උෂ්ණත්වය සෙල්සියස් තීටාගෙන් ඉහළ නැංවීමේදී
පරිමාව V2 බවට පත් වේ නම් පරිමාව V2 බවට පත් වේ නම් පරිමාව V2 බවට පත් වේ නම් පහත සම්බන්ධය ව්‍යුත්පන්න කළ හැකියි. මෙහිදී සෙල්සියස් එකක උෂ්ණත්ව වැඩිවීමක් සඳහා පරිමාවයේ සිදුවන භාගික වැඩිවීම ද්‍රව්‍යයට ආවේනික නියතයක් බව පෙනී යන අතර ද්‍රව්‍යයට ආවේනික නියතයක් බව පෙනී යන අතර ද්‍රව්‍යයට ආවේනික නියතයක් බව පෙනී යන අතර එම ද්‍රව්‍යෙහි පරිමා ප්‍රසාරතාව වරහන් ඇතුලේ ගැම පරිමා ප්‍රසාරතාව ලෙස හැඳින්වේ. පරිමා ප්‍රසාරතාව ලෙස හැඳින්වේ. උදා මේ ටික ලියා ගන්න සම්මත සමීකරණයක් කටපාඩම් කරගන්න. තව පොඩි වෙලාවකින් තව විනාඩි 5කින් ඉවරයි. මේ ටික ලියා ගන්න. අමාරුයි කියලා හිතන්න එපා පොඩි දෙයක්. මම වීඩියෝවක් දාන්නම් ඉස්සරහට බලන්න දෙසරක් විතර බලන්න. මොකද කල් තිනෝන් තරම් අපි ගොඩක් කලින් මේ too early මේ ටික කරන්න නිසා ඔයාලට පුළුවන් නැවත නැවත බලලා වැඩේ නියමයට කොට දාගන්න. එහෙම තමයි වෙන්නේ. මහන්සිලා පළමු වර පාසල් ආය ප්‍රාණ වැඩි කරමු. පහුගිය අවුරුදු ටිකෙන් පළමු වර පාසල් ආය ගොඩක් අඩුයි. පහුගිය අවුරුදු 4-5 ඒක චේන්ජ් කරමු පොඩ 20 චේන්ජ් එකක් එනවා ඇත්තටම. 20 අපි කණ්ඩායමක් හැදුවා හොඳට. 20 චේන්ජ් එක හොඳට බලා ගන්න පුළුවන්. 21ත් බලමු. මගේ ප්ලෑන් එක ට්‍රස්ට් කරන්න. ප්‍රතිඵලාම ඔක්කොම තේරෙයි. ප්‍රතිඵල එනවා තව මාස 6ක් යද්දී වල තේරෙයි අපි නටපු තොইলে ආනිසංශ. ඒක ශනික ප්‍රතිඵල නෙවෙයි ක්‍රමානුකූල දිගු කාලින බෙනිෆිට් එකක් එනවා කොන්ක්‍රීට් සොලිඩ් වගේ වැඩි. මාර රිලැක්ස් වෙයි වැඩ වර්ක් ලෝඩ් එක අඩු වෙයි. පොඩි කැම්මක් එයි අනිත් අයට සාපේක්ෂව මාර වැඩක් කරලා වගේ දැනෙන්න පටන් ගන්නවා. එතෙන් සිට අපිට දවන්ත ප්‍රහාරක වෙන්න පුළුවන්. ඒ අදාළ ගමනේ මේ ටික ලියා ගන්න. අපි ඊළඟටම අපේ අන්තිම මාතෘකාවට උපමාතෘකාවක් ලියන්න. උපමාතෘකාවක් ලියන්න. රේඛීය ප්‍රසාරතාව සහ පරිමා ප්‍රසාරතාව අතර සම්බන්ධයක් සෙවි. රේඛීය ප්‍රසාරණය සහ පරිමා ප්‍රසාරණය අතර සම්බන්ධයක් සෙවි. පුංචි වැඩක් කරමු මෙතන. අද දවසේ අන්තිම මාතෘකාව පොඩි වෙලාවක් මට දෙන්න. අපි වැඩේ ඉවර කරලා දාගන්න යනවා. අපි හිතමු
මෙන්න මේ දණ්ඩේ දිග නැත්නම් මෙන්න මේ ඝනකයේ මේ පාදේ දිග L1 මේක L1 dash මේක L1 double dash මේ උස මේ පාදේ දිග L2 මේ පාදේ දිග L2 dash මේ උස අපිට මාක් කරගන්න පුළුවන් L2 double dash කියලා. පරිමා සම්බන්ධයෙන් අපි සමීකරණ ලිව්වොත් V2 සමානයි V1 එක ධන ගැමා තීටා කියලා ලියන්න පුළුවන්. V2ට දිගපල් උස යොදාගෙන ආදර්ශ කරොත් L2 L2 dash L2 double dash කියලා ලියන්න පුළුවන්. V1 ලියන්න පුළුවන් L1 L1 dash L1 double dash වරක් එක ධන ගැමා තීටා. පළවෙනි සමීකරණය. ඊට පස්සේ පුතා අපි L1ටයි L2ට දැම්මොත් L2 සමානයි L1 එක ධන ඇල්ෆා තීටා කියලා බලන්න මේ දණ්ඩටයි මේ දණ්ඩට අපි දාමු අපි දන්න L2 සමාන L1 එක ධන ඇල්ෆා තීටා. දිගට දාන්න පුළුවන්. අපි රේඛීය ප්‍රසාරණයට ඇල්ෆා කියලා ගමු. ඒ විදිහට L2 dash ලියන්න පුළුවන් L1 dash එක ධන ඇල්ෆා තීටා. L2 double dash ලියන්න පුළුවන් L1 double dash එක ධන ඇල්ෆා තීටා. මේක දෙවෙනි සමීකරණය 3 4 කියලා ගත්තොත් 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 4න් එනවා අපට L2 dash L2 double dash සමානයි L1 L1 dash L1 double dash වරක් එක ධන ඇල්ෆා තීටා පද 3ක් එනවා. මේක අපි 5 කියලා ගත්තොත් 5 වම් පැත්තයි 1 වම් පැත්තයි සමානයි. ඒ නිසා දකුණු පැත්ත සමාන කරොත් එනවා එක ධන ගැමා තීටා සමාන බව පේනවා එක ධන ඇල්ෆා තීටාගේ ඝනය. ඝන ප්‍රසාරණය ගත්තොත් එක ධන ඇල්ෆා තීටා ධන 3 ඇල්ෆා තීටා ධන 3යි ඇල්ෆා වර්ග තීටා වර්ග ධන ඇල්ෆා ඝනය තීටා ඝනය බවට පත් වෙන ඝන ප්‍රසාරණය. වර්ග පද නොසලකා හරින්න පුළුවන්. ඝන පද නොසලකා හරින්න පුළුවන්. ඒ අනුව මෙතනින් එනවා එක ධන ගැමා තීටා සමානයි එක ධන 3යි ඇල්ෆා තීටා. ඕකේ එකට එක කැපුවොත් තීටාට තීටා කැපුවොත් එනවා ගැමා සමානයි 3යි ඇල්ෆා කියලා. ඒ අනුව පුතා අපි සම්බන්ධයක් ව්‍යුත්පන්න කරගන්නවා පරිමා ප්‍රසාරණතාවයි රේඛීය ප්‍රසාරණතා අතර. අපි ගාව තිබ්බ පරිමා සම්බන්ධයක්. අපි ගාව තිබ්බ දිග සම්බන්ධතා. ඔය දිග සම්බන්ධතා සහ පරිමා ඇසුරෙන් අපි අවසානයේ විසඳලා ලස්සන සම්බන්ධනය තමයි ඝන ද්‍රව්‍යක පරිමා ප්‍රසාරණතාව රේඛීය ප්‍රසාරණතාවෙන් 3 ගුණයක්. ශේෂ්ඨ ප්‍රසාරණතාව අපි දැක්කා රේඛීය ප්‍රසාරණයෙන් 2 ගුණයක්. ඒ වගේ මෙතන පේනවා අපිට බැලුවට පස්සේ පරිමා ප්‍රසාරණතාව රේඛීයයෙන් ආසන්න වශයෙන් 3 ගුණයක්. හරියටම සමාන නැහැ. අර වර්ගපද ඝනපද ගත්තා අපි නිග්ලෙක්ට් කරන එක්ස්ප්‍රෙෂන් එකේ මොකද අතිවිශාල අගයන්ගේ හාල්මැස්සු ගණන් ගන්න අයින් කරලා දාන. ඒ වගේ අර ඍණ 12 වෙනි බල ඍණ 18 වෙනි බල වගේ ඝනපද ඉවත් කරලා අපි අවසානයේ ටියුන් කරා අපට පේනවා පරිමා ප්‍රසාරතාව ගැමා ආසන්න වශයෙන් කිට්ටුව හැසිරෙනවා රේඛීය ප්‍රසාරතාවෙන් 3 ගුණයකට කිට්ටුව අපියක් ගන්නවා. ඔය විදිහට අපි ඝන ද්‍රව්‍යයක ප්‍රසාරණ සම්බන්ධ සමීකරණයකුත් ව්‍යුත්පන්න කරා මෙන්ම ප්‍රසාරතාවත සම්බන්ධකුත් ව්‍යුත්පන්න කරලා යම්කිසි අදහසක් ගත්තා ඝන ද්‍රව්‍ය ප්‍රසාරණය පිළිබඳව. මතක තියාගන්න මම මෙතන කතා කරේ නිදහස් ප්‍රසාරණයවත් තාප ශක්තිය දෙද්දී මූලික හැඩය වෙනස් නොවි එම හැඩය පවතිමින් දිගේ වැඩිවීම වර්ගඵල වැඩිවීම සහ පරිමා වැඩිවීම හෙවත් නිදහස් ප්‍රසාරණය ගැන කතා කරේ. එහිදී දිගේ වැඩිවීම අපි රේඛීය ප්‍රසාරණය යටතේ වර්ගඵල වැඩිවීම අපි ශේෂ්ඨ ප්‍රසාරණය යටතේ ඒ වගේම පරිමා වැඩිවීම අපි පරිමා ප්‍රසාරණය යටතේ අපේ අවධානය යොමු කරලා අපි සමීකරණ 3ක් ගත්තා. ඒ පරිමා වර්ගඵල සහ දිග අතර සහභාගී ඒ හැසිරීම පාවිච්චි කරලා මේ ටික ලියා ගන්න. එතනින් අපි අද දවසේ පාඩම අවසන් කරනවා.
ඔබට පුළුවන් හිමීට මේ වීඩියෝ නතර කරලා ඉවරලා ඔබගේ නෝට් එකේ අඩුපාඩු හදාගෙන පිරිසිදුව ඒ තියරි සිද්ධාන්ත පොත සකස් කරගන්න. අපි ඊළඟ වැඩමුළුවේ ඊළඟ වර්ක්ෂොප් එකේදී මේ කරපු සිද්ධාන්තවල සියලු පාස් පේපර්ස් ආදර්ශ ගණන් MCQ කතා කිරීම සැලසුම් කරලා තියෙනවා. දැනට ඔබ මට දක්වන සහාය තමයි තියරි ටික හරියට ඔලුවට දාගන්න, නෝට් එක ලියා ගන්න, ඒ ඇති. ඉතුරු ටික මම වැඩේ ගන්නට කරනවා. ඔබට තියෙන්නේ ට්‍රැක් එකේ දුවන්න දෙන ගයිඩ්ලයින් ෆලෝ කරලා. හැමෝටම සුබ රාත්‍රියක්. අද නවත්වමු.